අයිබෝවන් ඉරිදා අයිබෝවන් අපි ආරම්භ කරන වෙලාව. අදත් අපි පුරුදු රිද්මයට වඩා වෙනස් ආකාරයකට ආරම්භ කරන දවසක්. ඒ ඔබේත් අපේත් රටේත් ආරක්ෂාව වෙනුවෙන් පොදු තත්වයක් ඇතුලේ අපි හැමෝටම කටයුතු කරන්න වෙලා තියෙනවා. වෙනස් ඉලක්ක තියෙනවා, වෙනස් අභිමතාර්ථ තියෙනවා, ජීවිතය පිළිබඳ ඔබ වෙන වෙනම සකස් කරගත්තු සැලසුම් තියෙනවා. නමුත් අද ඒ සියල්ලෙන් ටිකක් ඈත් වෙලා පොදු ක්‍රමවේදයක් ඇතුලේ ක්‍රියාදාමයක් ඇතුලේ වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ කාලය ඇතුලේ කොහොම වැඩ කරත් මේ විශේෂිත තත්වයෙන් මිදුණයින් පස්සේ සාමාන්‍ය ලෝකයේ පුරුදු ලෙස අපිට ක්‍රියා කරන්න සිද්ධ වේවි කියලා අපි විශ්වාස කරනවා. මම හිතන්නේ පොදු විශ්වාසය ඒක. අපි අද ආයිබෝන් වැඩසටහන පිළිබඳව ඔබට යම් හැඳින්වීමක් පූර්ව ප්‍රචාරයක් සිද්ධ කරා. ඔබ දන්නවා ජීවිතේ පාසල් කාල සීමාව කියලා කියන්නේ අනාගතය ගොඩක් වෙලාවට සැලසුම් වන තැනක්. ඒ පිළිබඳව පැහැදිලි සැලසුමක් එතනින් එළියට යද්දී අපිට නොතිබුණත් අපේ හිත ඇතුලේ එහෙම සැලසුම් කිහිපයක් ගබඩා වෙලා තිබුණු තැනක් වෙන්න පුළුවන්. ඒ වගේම මතක සම්භාරයක්, මතක සමුදායක්, අත්දැකීම් ගොන්නක්. නමුත් උසස් පෙළ පන්තියේදී ඒ සියල්ල අතහැරලා පාසල් අධ්‍යාපනයට සමුදීලා අපි උසස් අධ්‍යාපනයට හෝ ජීවිතේ වෙනත් මාවතක් හොයාගෙන යනවා. ටික කාලයක් අපි බලාපොරොත්තු සුන්ව ගත කරන කාලයක් තිබුණත් ඒ අත්දැකීම් මතකයන් එක්ක ආයෙමත් අපි ඒ ජීවිතේ ගොඩනගා ගන්නවා. ඔබ ආයෙමත් යන්න ආසම තැන උසස් පෙළ පන්තිය කියලා අපිට හිතෙනවා. ඒ හින්දා මේ මතකයත් අපි අලුත් කරගමු. උසස් පෙළ එහෙම නිම කරලා පාසල් ජීවිතයෙන් පස්සේ ජීවිතේ මාවත අපි හදා ගන්නවා. නමුත් දැනුණු තැන්, රිදුණු තැන්, බිඳුණු තැන්, විඳපු තැන් ඒ අතරේ අනන්තයි. ජීවිතයට ඒවත් අත්දැකීම් විදිහට එකතු වෙනවා, එකතු කරගෙන ඉස්සරහට යනවා. මේ සියල්ල ඇතුලේ සාමාන්‍යයෙන් අපි හදාගත්තු ක්‍රමවේදයක් ඇතුලේ, රාමුවක් ඇතුලේ එකින් එක පියවරෙන් පියවර අපි ජීවිතේ ඉදිරියට යනවාද නැත්නම් ඒ ක්‍රමවේදය ඇතුලේම අපිට වෙනස් තැන් හොයාගෙන යන්න පුළුවන්ද? ඒ පද්ධතිය සහ ඉන් පිටත ප්‍රායෝගික අත්දැකීම අපි දෙපැත්තම අද ඉරිදා අයිබෝවන් සංවාදයට එකතු කරලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් ආරාධනා කළා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහත්මයාට. අයිබෝවන් මහාචාර්යතුමා. අයිබෝවන්. ඒත් එක්කම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහත්මයාටත් අපි ආරාධනා කළා. අයිබෝවන් මහාචාර්යතුමා. අයිබෝවන්. මේ දිනවල ඔබ දන්නවා අපොස උසස් පෙළ ඉවර වෙලා ප්‍රතිඵල නිකුත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචි වෙනවා. දුරස්ත ක්‍රමය ඔස්සේ, ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මේ දිනවල ලියාපදිංචි වෙන්න ඒ සිසුන්ට ආරාධනා කළා. මේ ලියාපදිංචි වීමේ ක්‍රමවේදය පිළිබඳව ඔබ දැනුවත් කරන්නත් අපි ආරාධනා කළා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ශාලිකා ආරියරත්න මහත්මියට. අයිබෝවන්. විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ලියාපදිංචි වන ආකාරය, විශ්වවිද්‍යාල පද්ධතිය, ඒ තුළ ඔබ ගොඩනැගෙන ආකාරය පිළිබඳව ඒ අපි හඳුන්වා දුන් පිරිස ඔබට කතා කරයි. නමුත් රටක් විදිහට ඉදිරියට යන්න, ලෝකයේත් එක්ක තරග කරන්න විශ්වවිද්‍යාලයට ගියත් නොගියත්, ගිය අයටත් නොගිය අයටත් කොතරම් ඉඩක් තියනවද කියලා ප්‍රායෝගික අත්දැකීම් ඇතුලේ කතා කරන්න ව්‍යවසායකයෙකු විදිහට මං හිතන්නේ බොහෝ අවකාශයන් ජයගත්ත ඔබ හොඳින් හඳුනන කෙනෙකුටත් අපි ඒ අතරේ ආරාධනා කළා. ඒ රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති රවි ලියනගේ ආචාර්යතුමාට, රයිගම් සමූහයේ සභාපතිතුමාට. අයිබෝවන් ඔබතුමාට. ඒ දෙපැත්ත ඔස්සේම අපි කතා කරමු. මෙතන අපි මොහොතක් ලබා ගන්නවා වෙලාව බලන්න. ඉන් අනතුරු අපි සංවාදයට යමු. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමනි, අපි මුලින්ම පැහැදිලි කරමු දැන් උසස් පෙළ ඉවර වෙලා ප්‍රතිඵල ඇවිල්ලා විශ්වවිද්‍යාල ප්‍රවේශයට එක සිසුන් පිරිසක් බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඔවුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය වෙනුවෙන් මේ වෙලාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කොයි ආකාරයෙන්ද කටයුතු කරමින් ඉන්නේ? මනෝජ්, ඇත්තටම මේ අධ්‍යාපනය කියලා කියන්නේ අපේ රටේ සංස්කෘතිය. ඒ කියන්නේ ජීවිතයක් ගොඩනගෙන්න, ජීවිතයක් ජීවත් කරවන්න තියෙන හුස්ම හා සමානයි අපේ රටේ මේ අධ්‍යාපනය කියන දේ. අනිත් එක අපේ රටේ තියෙන ප්‍රශ්න ගොඩක් විසඳන්න පුළුවන් මේ අධ්‍යාපනයෙන්. මොකද සම
අයිතිවාසිකම් තියෙන නිසා සාධාරණ විභාග ප්‍රතිපත්තියක් අපේ රටේ තියෙන නිසා නොඉඳුල් ඒක ඇතුළෙන් මේ රටේ කොයි කොනක හිටියත් තමන්ගේ දක්ෂතාවය මත උඩට එන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම පිටරටවල් වල ගියත් ලංකාවේ ගියත් හම්බ වෙන බොහෝ විද්‍යාඥයෝ නව සොයා ගැනීම් කරපු පුදුමාකාර අය ඈත ගම්බද පළාත්වල ඉඳලා ජීවිතේ ජයගත්ත අය. එතකොට මේ අපේ රටේ අධ්‍යාපනය කියලා කිව්වහම පාසල විශ්වවිද්‍යාලයේ ගුරුවරයා කියලා කිව්වහම ලොකු වටිනාකමක් එකතු කරලා තියෙනවා. ඒක අර සර්ව පිත්තල ලෝකෙන් අයින් කරලා කොහොම හිටියත් ගුරුවරයාට දරුවෙකුට පාරක ගියත් බස් එකකට නැග්ගත් මේ සෑම තැනකම වටිනාකම් එකතු කරලා තියෙනවා. හරි ප්‍රවේශම් සහගතව තමයි මේ ශේස්ත්‍රයත් එක්ක කවුරුත් අපේ රටේ කටයුතු කරන්නේ. සමහර වෙලාවට ඒ නිසාම දෙමව්පියෝ අනවශ්‍ය පීඩනයක් දරුවන්ට එල්ල කරන්නත් මේක හේතු වෙන්න පුළුවන්. ඒක අදට අදාළ නැති වෙන්න පුළුවන් කතාවේ. එතකොට දැන් මේ තියෙන තත්ත්වය යටතේ අපි ගිය අවුරුද්ද ගත්තොත් මාර්තු මාසේ ඉඳලා පාසල් වහලා විශ්වවිද්‍යාල වහලා රාජ්‍ය ආයතන වහලා මේ මැද්දේ මනෝජ් පොඩ්ඩක් හිතලා බලන්න උසස් පෙළ තියෙනවා රටේ. මොන තරම් ප්‍රශ්න රාශියක් මැද්දේ උසස් පෙළ තියන්න ඇතිද කියලා. ඒක අපේ සැබෑ ජයග්‍රහණයක්. සාමාන්‍ය පෙළ තියෙනවා. මොකද මේ බලාපොරොත්තු මේවා බිඳ වැටුණ දවසට අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ. අපිට මොන දේ තිබුණත් අපේ මේ අධ්‍යාපන ක්‍රමවේදය ඒකත් එක්ක තමයි මේ රට හැම පැත්තෙම බැඳිලා තියෙන්නේ. දෙමව්පියන්ගේ බලාපොරොත්තු, දරුවන්ගේ බලාපොරොත්තු, රටේ බලාපොරොත්තු, ආයතනවල බලාපොරොත්තු මේ ඔක්කොම බැලුවයින් පස්සේ මේ අධ්‍යාපනයට තමයි හැමෝම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ තියෙන මේ රාමුව ඇතුලේ 2020 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙනවා. එතකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙන අවුරුදු වලටත් වඩා කලින් තමයි අයදුම්පත් කැදවන්නේ. සාමාන්‍යයෙන් උසස් පෙළ ප්‍රතිඵල ඇවිල්ලා මාස කිහිපයක් ගිහිලා තමයි මේ අයදුම්පත් කැදවන්නේ. නමුත් මෙවර සති දෙකක් යනකොට අයදුම්පත් කැදවනවා. ලංකාවේ සෑම තැනකටම බෙදා හැරීම් කටයුතු කරලා ඒ සිදුවෙන්නේ සංචරණ සීමා දාන්න දවසට කලින් දවස වෙනකොට. ඉතින් මේ තත්ත්වයේ තුල දරුවෝ 1,95,000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබනවා. අද අපේ මාතෘකාව. එතකොට ඕකෙන් 41,755ක් මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශයට තෝරගන්නවා. එතකොට කොන්න කණ්ඩායම් දෙකක් එතනම හැදෙනවා. ඊට පස්සේ ඔය අවම S3 ගත්තේ නැති දරුවෝ ගත්තොත් එහෙම ඒ අයත් ඉන්නවා 200,000කට ආසන්න ප්‍රමාණයක්. දැන් ඒගොල්ලන්ටත් මොකද කරන්න කියන එක පිළිබඳව තමයි දැන් මේ කතා කරන්නේ. ඉතින් අපි මේ වෙනකොට අයදුම්පත් විවෘතයි. එතකොට දරුවන්ට පුළුවන් අන්තර්ජාලයේ ඔස්සේ මේ අයදුම්පත යොමු කරන්න. එතකොට අන්තර්ජාලයේ ඔස්සේ මේ යොමු කිරීමේදී දවසින් දවස අපේ ක්‍රමවේදය වෙනස් කර කර අපි මාධ්‍ය ඔස්සේ දරුවන්ට පැහැදිලි කිරීම සිදු කරා. කලින් තිබුණා පෞද්ගලික අයදුම්කරුවෙක් නම් ග්‍රාම සේවක මහත්තයාගේ සහතික ඕනේ. ඒ දරුවන්ට කිව්වා ග්‍රාම සේවක මහත්තයා හම්බෙන්න යන්න එපා. ඒ සහතික සංචරණ සීමා ඉවත් කරලා යථා තත්ත්වයට පත් වෙච්ච දවසකට එතනට ගිහිල්ලා ඒ දේ සිදු කරන්න. එතකන් යන්න එපා. නමුත් අයදුම්පත ඒ සහතික නැතුව ඔබ ඉදිරිපත් කරන්න. ඒ නිසා ඒක නිවසේ සුරක්ෂිතව ඒ කටයුත්ත සිදු කරන්න පුළුවන්. පාසල් අයදුම්කරුවෝ ගත්තාම විදුහල්පතිතුමාගෙන්
සහතික ගන්න ඕනේ. දැන් ගිය අවුරුද්දේ ලොකු ගැටලුවකට මුහුණ දුන්නා. පාසල විවෘත කරනකම් ගිය අවුරුද්දේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම් කිරීම කල් දැම්මා. ඒ නිසා අයදුම්පත ඉදිරිපත් කිරීම මාස ගානකින් කල් ගිය අවුරුද්දේ. ඒ නිසා මේ පාර ඒ පාඩම ඉගෙනගෙන මෙවර කිව්වා අවශ්‍ය නැහැ යන්න එපා විදුහල්පතිතුමා හම්බෙන්න. අවශ්‍ය නැහැ පාසලට යන්න. තමන්ගේ ප්‍රතිඵලයි යන්න ඕනේ විශ්වවිද්‍යාලයි ප්‍රමුඛතා පිළිවෙලකට අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මේ වෙනස්කම් සියල්ලක්ම ෂණිකව ඒ රටේ පවතින තත්ත්වයක් එක්ක මේ සිදු කරගෙන මේ ආවේ මේ දරුවන්ගේ අනාගතයත් එක්ක අපිට සෙල්ලම් කරන්න බැරි නිසා. බලධාරීන් වශයෙන් ලොකු වගකීමක් තියෙනවා. අපේ රටේ උපාධිධාරියෙකුට අවුරුදු 25ක් 26ක් වෙද්දී වෙන රටක උපාධිධාරියෙක් අවුරුදු 22කින් විශ්වවිද්‍යාලයෙන් එළියට එද්දී ඒකෙදි දරුවන්ට කරන්න දෙයක් නැහැ. ඒ නිසා විශාල විපර්යාසයක් මේ අධ්‍යාපන ක්‍රමය තුලම අපි සිදු කරගෙන යනවා. දරුවන්ට වටිනාකමක් දෙන්න. ඉතින් මේ අනුව මේ වෙන විටත් දරුවෝ ගොඩක් අයදුම් කරමින් සිටිනවා. ඔව්. සාකච්ඡාවට බඳුන් කරන්න ඕන ප්‍රවේශයන් කිහිපයකට මග විවර කරා මම හිතන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා ඉදිරියේදී ඒවා අපි එකින් එක සාකච්ඡා කරමු. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමනි ජේෂ්ඨාචාර්යතුමනි දැන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සූදානම් ඉතා කෙටි කාලයක් ඇතුළේ විශ්වවිද්‍යාලය සඳහා සිසුන් බඳව ගන්න ඒ සඳහා අවශ්‍ය ක්‍රියාවලිය සකස් කරලා තියෙනවා. හැබැයි විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ ගිය අවුරුද්දේ ශිෂ්‍ය කණ්ඩායමක් ඉන්නවා අලුත් කණ්ඩායමකුත් බඳවා ගන්නවා. ගිය අවුරුද්දේ සුපුරුදු ක්‍රමවේදයෙන් බැහැර වුණා. එතකොට විශ්වවිද්‍යාල පද්ධතිය සූදානම්ද මේ කණ්ඩායම් දෙකටම අවශ්‍ය ඉගැන්වීම් කටයුතු සිද්ධ කරන්න? ඔව් දැන් ඒක දිහා බලපුවාම අපිට සමස්තය විදිහට අරගෙන කතා කරන්න පුළුවන්. ඒ විශ්වවිද්‍යාල දිහා බලලා අපිට කතා කරන්න පුළුවන්. පොදුවේ අපේ සභාපතිතුමා කිව්ව විදිහට අපි ගිය වර්ෂයේ මාර්තු මාසයේ ඉඳන්ම මේ රටේ මේ කොරෝනා උදුරත් එක්ක සාමාන්‍ය පාසල් අධ්‍යාපනයටත් උසස් අධ්‍යාපනයටත් වෘත්තීය අධ්‍යාපනයටත් කියන මේ ශේෂ්ත්‍ර තුනටම යම්කිසි බලපෑමක් ඇවිල්ලා තියෙනවා. මොකද අපිට අපේ දරුවන් පාසලට විශ්වවිද්‍යාලයට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවලට ගේන්න නොහැකි වෙලා තියෙනවා. හැබැයි අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවෙත් තියෙන සම්බන්ධතාවයත් එක්ක එයාගේ ආශිර්වාදයත් එක්ක අපි සෑම විශ්වවිද්‍යාලයකම මම හිතන්නේ සෑම පාසලකම අපි මේ දුරස්ථ ක්‍රමය බොහෝ දුරට අත්අදා බැලීම් කරා. නමුත් ඇත්තටම අපි ගත්තොත් එහෙම ලෝකයේ අනිත් රටවල් මේ ක්‍රමයට ගියේ මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා. ඒ කියන්නේ කොරෝනා උදුරක් මේ අවශ්‍යතාවයක් එතන තිබ්බේ නැහැ. මොකද මේක ටෙස්ටඩ්. ඒ කියන්නේ මේක අනිත් රටවල් වල ඉතා පහසුවෙන් හොඳින් කරන ක්‍රමවේදයක්. ඉතින් අපේ රටේ ප්‍රශ්න නැත්තේම නොවේ. අපේ සමහර දරුවන්ට හොඳ කම්පියුටර් එකක් හොඳ මොබයිල් ෆෝන් එකක් ඒ ඩිවයිස් එක පිළිබඳ ප්‍රශ්න තියෙනවා. සමහර ප්‍රදේශවල කනෙක්ටිවිටි පිළිබඳ ප්‍රශ්න තියෙනවා. නමුත් අපි මේ අවස්ථාවේදී අපි උත්සාහ කරා ළමයින්ට හැකි පමණ අපේ අධ්‍යාපනය දෙන්න. ඒ නිසා දැන් අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තමයි දැනට ශිෂ්‍ය සංඛ්‍යාව අතින් විශාලතම විශ්වවිද්‍යාලය. ඉතින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රශ්න අඩු නම් මම හිතන්නේ මට කලින් හිටිය අපේ සභාපතිතුමා තමයි උපකුලපති වෙලා. ඒ කියන්නේ සමස්තයක් විදිහටම විශ්වවිද්‍යාල පද්ධතිය අපිට බොහෝ දුරට ස්ථාවරව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි උත්සාහ කරලා මේ වනකොට සෑම පීඨයකම විභාග පවා අපි අවසන් කරලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් වුණා මුලින් යම්කිසි ප්‍රතිරෝධයන් ආවත් විභාග පවා දුරස්ථ ක්‍රමයට පවත්වලා අපි දැන් අපේ මේ වර්ෂය ඉතාමත් වැදගත් වර්ෂයක් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියට. ඒක තමයි රටේ ප්‍රථම තාක්ෂණ උපාධිධාරීන් කණ්ඩායම නිකුත් වෙන්නේ මේ අවුරුද්දේ. ඒක මේ අපේ රටේ අපි කවුරුත් දන්නවා අපි මම හිතන්නේ විශ්වවිද්‍යාල වල ඉන්න කාලේ 2012 වගේ කාලේ තමයි මුලින්ම ආරම්භ කරන්න උත්සාහයක් දැරුවේ මේ තාක්ෂණ වේදේ කියන විෂය ධාරාව. 2015 පස්සේ තමයි ශිෂ්‍යයෝ ඇතුළට ආවේ. එතකොට 2016 වගේ තමයි අපි මේ පාඨමාලා පටන් ගත්තේ. ඒ කියන්නේ 2020 වර්ෂයේදී ශිෂ්‍ය පළවෙනි කණ්ඩායම නිකුත් වෙන්න තිබ්බා. ඉතින් අපි මේ නියමිත කාලයට ඒ සියලුම වගේ බොහෝ තාක්ෂණ පීඨවල මේ වෙනකොට සියලුම අධ්‍යයන කටයුතු අවසන් කරලා මේ කණ්ඩායම ඒ කියන්නේ ආසන්න වශයෙන් 2000ක වගේ තාක්ෂණ වේදීන් කණ්ඩායමක් රැකියා වෙළඳපොළට මේ වර්ෂයේදී අපිට ලබා දෙන්න පුළුවන් වුණා. දැන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී ප්‍රතිඵල පවා සියල්ලම අපි අවසන් කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ දැන් ඒ අයට Tamanට සාධාරණ වෘත්තියකට සම්බන්ධ වෙලා ශ්‍රම බලකායට එකතු වෙන්න පුළුවන්. ඉතින්
අපි දැන් අපි මෙතනින් අපි හැම කෙනෙක්ම උපාධිධාරීන්. ඒත් එකම අපි හැමෝම මේ විශ්වවිද්‍යාලවල ඉඳලා නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්තා. ඉතින් අපි හැම කෙනෙක්ම දන්නවා විශ්වවිද්‍යාල තුල අධ්‍යාපනය කරන කාලය ඉතාමත් වැදගත් කාලයක්. මේක නිශ්චිත කාලයේ රාමුව තුල ඉවර කරගන්න පුළුවන් නම් ඇත්තට මේ ඒ ශිෂ්‍යයට සමාජගත වෙන්න පුළුවන්. දැන් මෙතන මේ මූලික ප්‍රශ්නයක් තියෙන්නේ ඇයි ළමයි නැත්තම් මිනිස්සු විශ්වවිද්‍යාල වලට එන්න ඕනේ කියලා. දැන් විශ්වවිද්‍යාල නැතුව ලෝකයේ දුවන්න බැරිද? එහෙම අපිට ඕන නම් මාත. දැන් ඒකට හේතු වෙලා දෙන ඕනෙම රටක් අරගත්තාම ඕනෙම අපි හිතමු කුඩා ඒකකයක් ගත්තත් විධායක ශ්‍රේණිය අවශ්‍ය වෙනවා. අපි කියන එක්සිකියුටිව් ස්ටාෆ් එක. මේ එක්සිකියුටිව් ස්ටාෆ් එක තමයි අපි නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ තීරණ ගන්න හැකියාවක් තියෙන පුද්ගලයෝ ටික හදන්න තියෙන එක ක්‍රමවේදයක් තමයි උපාධිධාරියා. මොකද අපි උපාධිධාරියාව දැනුමෙන් සන්නද්ධ කරනවා. ඒතර පුද්ගලයෙක් දැනුමෙන් සන්නද්ධ වුණාම ඔහුට තීරණ ගැනීමේ හැකියාව යම් කිසි විදිහකට වැඩි වෙනවා. ඉතින් තව ක්‍රමයක් තියෙනවා හොඳට ස්පෝර්ට්ස් ඒ කියන්නේ නොයෙකුත් ක්‍රීඩා කරලා එන කට්ටියක එයාගේ තරම්ම අධ්‍යාපන සුසුකම් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔහු ක්‍රීඩාවක නිරත වෙනකොටම ඔහුට තීරණ ගැනීමේ යම් හැකියාවක් තියෙනවා. ඒ නිසා අපිට ගොඩක් වෙලාවට රටේ විධායක නිර්මාණය වන්නේ ඔය ක්‍රීඩාවල නිරත වෙන කට්ටියගෙනුත් උපාධිධාරීන්ගෙන්. එතකොට අපි දැන් සභාපතිතුමා කිව්වා වගේ අපි මේ වර්ෂයේදී 41755ක් වගේ විශාල මම හිතන්නේ මේ මෑත අපේ ඉතිහාසයේ ගිය අවුරුද්දේ තමයි අපි වැඩිම ප්‍රමාණය එකවර වැඩි කරේ ශිෂ්‍යයන් 11000ක් විතර. අපි මේ වර්ෂයේත් ඒ ප්‍රමාණය අපි එහෙමම තියාගෙන යනවා. ඉතින් මේ ඉතා විශාල වැඩි කිරීමක්. හැබැයි මේ වැඩි කිරීම ඉතාමත්ම ක්‍රමවත්ව අපිට යම් යම් ගැටලු නැතුවාම නෙමෙයි. හැබැයි මේ කරා. මොකද අපි විශ්වාස කරනවා මේ රට තවත් තාම අපි හැමදාම කියන්නේ සංවර්ධනය වෙන රටක් කියලානේ. මේක සංවර්ධනය වෙන්න නම් ඒ කියන්නේ වැඩිපුර උපාධිධාරීන් මේ රටේ ඉන්න ඕනේ. මේ නිවැරදි අවස්ථාවලදී අපි තීරණ ගන්න ඕනේ. ඒක තමයි අපි මූලික වශයෙන් කරන්නේ. ඒ නිසා විශ්වවිද්‍යාල තුල නිශ්චිත කාලයකදී Tamanගේ අධ්‍යයන කටයුතු අවසන් කිරීම රටකට ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද හැම රටකදීම හැම වර්ෂයකදීම කොටසක් විශ්‍රාම යනවා. විශ්‍රාම වයස පිළිබඳව අපිට ගැටලු තියෙන්න පුළුවන්. නමුත් යම්කිසි කොටසක් විශ්‍රාම යනකොට ඒකට අපිට අලුතෙන් කට්ටිය එන්න ඕනේ. ඒ එන්නේ ප්‍රධාන වශයෙන් විශ්වවිද්‍යාල වලින් නිකුත් වෙන මේ 40000ක් වගේ ප්‍රමාණය තමයි යන්නේ. ඔබ අද ගිහිල්ලා බලන්න අපේ රටේ මොන ගැටලුව තිබ්බත් මේ විධායකයේ සම්පූර්ණයෙන් නිර්මාණය කරන්නේ අපේ දේශීය බොහෝ විට දේශීය විශ්වවිද්‍යාල නිකුත් වෙලා ගිහිල්ලා තියෙන උපාධිධාරයන්. සියලුම තැන්වල අපි දිසාපතිවරුන් කියලා කිව්වොත් එහෙම ප්‍රාදේශීය ලේකම්වරු, විදුහල්පතිවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ හැම කෙනෙක්ම තව ඕන තරම් අපිට වෘත්තියන් සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය රටට ඉතාමත්ම වැදගත්. ඒ නිසා මම දැන් ප්‍රතිපාදන කොමිසම් සභාවත් දැඩි උත්සාහයක නිරත වෙනවා. මෙතුමා ඉතා වැදගත් දෙයක් කිව්වා. අර අපිත් පොදුවේ කතා කරන දෙයක් තමයි අපේ රටේ තියෙන එක අර්බුදයක්. අපේ රටේ වයස්ගතයි අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ. ඉතින් අපි මං හිතන්නේ මේ වෙනකොට අපි උත්සාහ කරනවා සාමාන්‍ය පෙළ උසස් පෙළ කාල සීමාව පවා වෙනස් කරලා කාලය අඩු කරගන්න. ඊට පස්සේ උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්න තියෙන කාලය අඩු කරගන්න. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ තුල වසර 4ද 3ද ඒක නිශ්චිත කාලය තුලදී මේක අවසන් කරලා අවුරුදු 24 25 වෙනකොට මුලින්මත් පසු කාලීනව මේක 22 23ට ගෙනියන්න අපේ මං හිතන්නේ වසර 10ක වගේ අපි යම්කිසි හොඳ සැලැස්මක් සහිතව තමයි මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ දැනට විශ්වවිද්‍යාල පද්ධති විශ්වවිද්‍යාල 16ක් තියෙනවා. තව වෙලා තියෙන අනුව අපි ඉදිරි අවස්ථාත් කතා කරමු. මේ සමස්ත පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රතිපාදන කොමිසම කියන ප්‍රධාන අපේ අම්බ්‍රෙලා ඕගනයිසේෂන් එකේ ඒක යටතේ තමයි මේ සියලු කාර්යයන් කරන්නේ. තියෙන්නේ ඒක කාර්යක්ෂම වෙනකොට ඉබේම විශ්වවිද්‍යාල පද්ධතිය කාර්යක්ෂම වෙනවා. හොඳයි අපි සමාජ ප්‍රශ්නත් සමහරලාට නිර්මාණය වෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරලා තියෙනවා. මේ විශ්වවිද්‍යාලයෙන් පිට වෙන වයස ළමයින්ගේ වැඩි වුණාට පස්සේ එතනින් එහාට ජීවිතේ ගොඩ නැගෙන්නේ කොහොමද? ඒ හරහා මතුවන සමාජීය ප්‍රශ්නත් මොනවද කියලා. මම හිතන්නේ ඒ හරහා ඒවටත් විසඳුම් ලබා ගන්න පුළුවන්කම ලැබෙවි. අපි තවදුරටත් ඒ පිළිබඳව කතා කරමු. අපි කෙටි විරාමයක් ලබාගෙන ඉතා ඉක්මනින් නැවත හමු වෙනවා. හොඳයි අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එක්ක විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශය ඒ වගේම අපි ආචාර්ය රවි ලියනගේ මහත්මයාත් එක්ක ප්‍රායෝගික තත්ත්වයක් පිළිබඳව අපි සාකච්ඡා කරන්න සූදානම. තවමත් ප්‍රතිපාදන කොමිෂන් සභාවත් එක්ක ඒ කාරණා අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමිය දැන් මේ දිනවල ලියාපදිංචිය සිද්ධ වෙනවා දුරස්ස ක්‍රමවේදය ඔස්සේ, ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ. විශ්වවිද්‍යාලය සඳහා ඒ කියන්නේ උසස් පෙළ සමත් වුණු අය, විශ්වවිද්‍යාල සඳහා අයදුම් කරන අය ඒ කටයුතු මේ දිනවල සිද්ධ කරන්නේ කොහොමද? අපි ඔවුන්ට මූලික හැඳින්වීමක් ඒ ගැන කරමු. මනෝජ් ඉස්සෙල්ලාම එන ප්‍රශ්නේ තමයි කෙනෙක්ට මම කොහොමද මේ ඈදුම් කරන්න පොතක් ගන්නෙ? එතකොට අපි මේ ප්‍රශ්نين පටන් ගත්තොත් පොතක් ගන්න අපි මේ සැරේ ක්‍රමවේද 3ක් හඳුන්වලා දීලා තියෙනවා. එකක්
පොත් නෝමල මේ පොත් සාප්පුවට ගිහිලා ගන්න පුළුවන්. අනිත් එක අන්තර්ජාලය හරහා අදාළ මුදල ගෙවලා භාගත කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ අවුරුද්දේ ප්‍රථම වතාවට උපකුලපතිතුමාලාගේ සහ සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සාකච්ඡා කරා විශ්වවිද්‍යාලවල අපේ රටේ තියෙන විශ්වවිද්‍යාලවලත් අපි මේ පොත ළමයින්ට ගන්න අවස්ථාව ලබා දෙමු කියලා. ඒතර කවුරු හරි තමන්ගේ පළාතේ තියෙන විශ්වවිද්‍යාලයට ගියත් මේ පොත ගන්න පුළුවන්. ඒතර ඉස්සලාම කරන්න ඕනේ ප්‍රවේශ අත්පොතක් ගන්න ඕනේ. ඒතර ප්‍රවේශ අත්පොත අරගෙන අපි ඉස්සලාම කියන්නේ මේ අත්පොත හොඳට කියවන්න. ඒ කියන්නේ පොත අරගෙන කියවලා බලන්න. ඒතර පොත කියවලා ඉවරුනහම අපි කියනවා දැන් ඔයා අන්තර්ජාලය හරහා ඇප්ලිකේෂන් දාන්න සූදානම් වෙන්න කියලා. එතකොට සූදානම් වෙන්න ඉස්සලාම කරගන්න ඕනේ තමන්ගේ හැඳුනුම්පත. හැඳුනුම්පත පැහැදිලිව ස්කෑන් පිටපතක් ලෑස්ති කරගන්න ඕනේ. ඒතර තමන්ටම ඊමේල් ලිපිනයක් ලෑස්ති කරගන්න ඕනේ. ඒක බලන්න ඕනේ. ඒකේ පාස්වර්ඩ් එක වැඩ කරනවද? ඒ ටික බලලා ඒක ලෑස්ති කරගන්න ඕනේ. ඊට තමන්ටම අනන්‍ය වූ දුරකථන අංකයක් තියෙන්න ඕනේ. මොකද අපි ওই දුරකථන අංකයට තමයි විශ්වවිද්‍යාලයේ ඊට පස්සේ ඔක්කොම පණිවිඩ දැනුම් දෙන්නේ ඔක්කොම ඒ දුරකථන අංකයට තමයි දෙන්නේ. ඒතර දුරකථනයක් ලෑස්ති කරගන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ දැන් අපි අන්තර්ජාලය හරහා අයදුම් කරන්න. එතකොට ඒ අයදුම් කරන්න අපි පියවරයන් කියලා තියෙනවා. ඒ පියවරයන් අනුව ගිහිල්ලා ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. අපි ඇප්ලිකේෂන් දාන්න පටන් ගත්තේ මයි 21 අපි ජූනි 11 දක්වා මේ අවස්ථාව ලබා දෙනවා. ඔව්. ඒ කියන්නේ ලියාපදිංචිය එක අදියරක් අයදුම් කිරීම තව අදියරක් විදිහට අවස්ථා දෙකක් විදිහටද තියෙන්නේ? එකම අවස්ථාවේ යන්න පුළුවන්. ඉස්සෙල්ලාම තමන් පරිශීලකයෙක් හැටියට ලියාපදිංචි වෙන්න ඕනේ. ඊට පස්සේ එයාට පුළුවන් එයාගේ ගිණුම යාවත්කාලීන කරගෙන එතන ඉඳලා ඇප්ලිකේෂන් දාන්න. අපි හිතමු අද එයාට එක කොටසක් කරලා හෙට තව කොටසක් කරලා ඒ වගේ එයාට ඕන තරම් කාලය අරගෙන කම්ප්ලීට් කරනකම්ම එයාට අවස්ථාව තියෙනවා. ඉස්සෙල්ලාම වෙන්න ඕනේ එයා පරිශීලකයෙක් හැටියට ලියාපදිංචි වෙන්න ඕනේ. ඔව්. දැන් සමහර විට මේ ඊමේල් ලිපිනයක් ඊමේල් ඇඩ්‍රස් එකක් නැති කෙනෙක් වෙන කෙනෙකුගේ ඊමේල් එකකට ඇතුල් වෙලා අයදුම් කිරීමක් කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඒක සුදුසු නෑ කියලා අපි කියන්නේ තමන්ටම ඊමේල් ලිපිනයක් හදාගන්න කියලා. මොකද අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් එතන ඉඳලා ළමයාත් එක්ක කතා කරන්නේ ওই ඊමේල් account එක හරහා. ඔව්. ඒ කියන්නේ තමන්ගේ දුරකථන අංකයක් සහ තමන්ගේ ඊමේල් ලිපිනයක් එක්ක මේ කටයුත්ත කරන්න පුළුවන්. සහ මේ පොත ලබා ගන්න අන්තර්ජාලය හරහා ලබා ගන්නත් පුළුවන්. මේම සංචරණ සීමා නැති කාලෙක නම් සාමාන්‍ය පොත් සාප්පුවකින් ලබා ගන්න. තමන්ට ළඟම විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නත් පුළුවන්. ඔව්. ඊට පස්සේ එතනින් එහාට ක්‍රමවේදය කොහොමද කියලා අපි ඉදිරියේදී ඔබතුමියත් එක්ක සාකච්ඡා කරමු. ආචාර්ය රවිලියනගේ මහත්මයා රයිගම් ව්‍යාපාර සමූහයේ සභාපතිතුමා ඔබතුමත් නිදහස් අධ්‍යාපනය ඇතුලේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උපාධියක් ලබලා දැන් අපේ රටේ කීර්තිමත් ව්‍යවසායකයෙක් විදිහට රටම හඳුනා ගන්නවා සහ මෙවැනි සංවාදවල සහ පරපුරක් බලගන්නන අවස්ථාවලදී ඔබතුමාගේ අත්දැකීම ඔබතුමා බෙදා දෙනවා අපි දැකලා තියෙනවා. රවිලියනගේ මහත්මයා දැන් සාමාන්‍ය පෙළ ලියනවා ප්‍රතිඵලය අනුව Tamanගේ උසස් පෙළ විෂය ධාරාව තෝරා ගන්නවා. ඊට පස්සේ ඒ ප්‍රතිඵලය මත විශ්වවිද්‍යාලයට යනවා. උපාධියෙන් පස්සේ සුදුසු රැකියාවක් තෝරගන්නවා. මේ ක්‍රමවේදය වඩා ගැලපෙන ක්‍රමවේදයද ඒකද හරි එතනින් පරිබාහිරව සිටිය යුතුයිද? මනෝජ් ඉතින් ඔකට දිග උත්තරයක් දෙත හැකියි. හැබැයි බොහොම කෙටියෙන් උත්තරයක් දුන්නොත් එහෙම ආගයකට කියන්නේ ඒක හරි ක්‍රමවේදය නෙමෙයි කියලා. මොකද මේ ලංකාවේ පවතින අපි දැකපු මේ අපි පුංචි කාලේ දැකපු අපි අත්දැකපු දේ තමයි විශ්වවිද්‍යාල වලින් පිටවෙච්ච අය මේ අපේ තාත්තලාගේ වයස්වලදී එහෙමත් නැත්නම් අපේ අයියලා ඒ වගේ අපිට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා කාලේදී වුණත් අපි දැකපු එක තමයි මේ විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා රාජ්‍ය අංශයේ රැකියාවක් කරන්න තමයි සියලු දෙනාම. ඒක ගුරු වෘත්තිය වෙන්න පුළුවන්, විධායක ශ්‍රේණිය, සිවිල් සේවය, එහෙමත් නැත්නම් ගණකාධිකාරී සේවය, නැත්නම් විශ්වවිද්‍යාලයක කතිකාචාර්යවරයෙකු වීම. මේවා තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සිහින තිබුණේ. මේ සිහින තියෙනවනේ ඕන කෙනෙකුට. හැබැයි ඕක මම මේ කියන්නේ 1970 60 ගණන් වල දැන් මෙහෙම කිව්වම සමහරවිට වයසත් අහු වෙනවා. කොහොම වෙලාවට කොහොම වුණත් අපි දැකපු අපි අත්දැකපු දේ ඕක තමයි. විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා පෞද්ගලික අංශයේ රස්සාවකට යනවා කියන එක අපිට එච්චර අත්දැකීමක් තිබුණේ නැහැ. නමුත් ලෝකය වෙනස් වුණා. මේ ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති, ඕගොල්ලෝ ඉපදිලත් නැතුව ඇති 1970 77 කාලේ. එතකොට ඒක සමගි පෙරමුණ රජය කියලා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය තමයි අග කමාත්‍යවරයා වෙලා හිටියේ. ඒ කාලෙදි මේ ජන සතු කිරීම කළා.
ඒ බණ්ඩාරනායක මහත්තයාගේ කාලෙත් කළා. ඊට පස්සේ මේ 70 77 කාලේ හුඟක් මේ වතු සංවර්ධන මණ්ඩලය මේ පෞද්ගලිකාංශයේ තිබිච්ච ඒවා හුඟක්ම රාජ්‍ය අංශයට අරගෙන රාජ්‍ය අංශයේ තමයි දල ජාතික නිෂ්පාදිතයේ මෙහෙයවීමෙන් වැඩි කොටසක් වැඩි ප්‍රතිශතයක් කරේ. හැබැයි මේක 1977න් පස්සේ ජයවර්ධන රජයෙන් මේක වෙනස් වුණා. මේක වෙනස් වෙලා විවෘත ආර්ථික ක්‍රමය, ඒක තමයි ලෝකේ පැවතිච්ච ආර්ථික ක්‍රමය. ඒක අඳුනලා දුන්නා. එතකොට ඒකත් එක්ක පෞද්ගලිකාංශය බල ගැන්වෙනවා. එතකොට මේ පෞද්ගලිකාංශයේ බල ගැන්වුණත් එක්කම පෞද්ගලිකාංශයේ රැකිය අවස්ථාවන් නිර්මාණය වෙන්න පටන් ගත්තා දිගටම. ඒ කියන්නේ අපි විශ්වවිද්‍යාලයෙන් එළියට එන යුගයේදී අපිට පෞද්ගලිකාංශයේ රැකියාවල් මෙතක් නැති වුණත් මීට සමානුපාතිකව අඩු වුණත් පෞද්ගලිකාංශය කියන්නේ සුදන්ත මහාචාර්යතුමා එතකොට අපි එක යුගයේ විශ්වවිද්‍යාලවල කොටිම කියනවා නම් මහාචාර්ය සම්පත් අමරතුංග මම එක කණ්ඩායමේ සමාජිකයෝ. එතකොට මේ අපි විශ්වවිද්‍යාලයෙන් එළියට ආවේ 1990 විතර කාලෙදී. ඒ කාලෙදී පෞද්ගලිකාංශයේ රැකියාවල් තිබුණා. දැන් මගේ පළවෙනි රැකියාව මම පසුව රාජ්‍ය අංශයට ගියාට පෞද්ගලිකාංශයේ. එතකොට මේ පෞද්ගලිකාංශයේ රැකියාවල් නිර්මාණය කිරීමත් එක්ක අපි පෞද්ගලිකාංශයක් කියලා එකකුත් හැදෙන්න ඕනනේ රැකියා නිර්මාණය වෙන්න. එතකොට පෞද්ගලිකාංශයක් කියන එකක් හැදෙනවත් එක්ක මේ ව්‍යවසායකයන් කියන වචනේත් එතෙන්ට ආවා. ඒ කියන්නේ අපිට 70 77 කාලේදී අපිට පුරුදු වෙලා තිබිච්ච නැති මේ එහෙම වචනයක් මේ ඔන්ටර්ප්‍රිනර්ෂිප් එක කියන එකක් ගැන තිබුණේ නැහැ. හිටියානම් බිස්නස් කාර්යයක් දෙන්නෙක් ගමේ කඩයක් තියෙන මිනිස්සෙක් එහෙම නැතුව මේ ලොකු මට්ටමේ ව්‍යාපාර කරන මිනිස්සු හිටියේ නැහැ. එහෙම ව්‍යාපාර තිබිච්ච ඒවත් රජයට අරගත්තා ඒක. ඊට පස්සේ දැන් මේ ව්‍යවසායකත්ව අවශ්‍යතාවයක් නැති වුණා. හැබැයි දැන් මම මේ කියන්නේ 1990 අපි එළියට එන කාලෙන් ඉඳලා දැන් ඇත්තටම දැන් අවුරුදු 30ක් ගිහිල්ලා. මේ අවුරුදු 30 ඇතුළත ලංකාව විතරක් නෙමෙයි ලෝකයේත් මහා පරිවර්තනයකට යොමු වුණා. මේ පෞද්ගලිකාංශයේ තියෙන දල ජාතික නිෂ්පාදිතේ ලෝකයේ තියෙන රටවල් වල තියෙන මේ අර්ථකම වෙනස් වෙලා මේක සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වුණා කිව්වොත් මම හරි. ඒ කියන්නේ අපි දන්නේ 1990ට 1900 කාලෙට ඉස්සෙල්ලා කාර්මික විප්ලවයෙන් අඳුන්වලා දුන්න නව නිර්මාණ නව නිපැයුම් මරවා මේවා මේ 1970 ගණන් වලින් පස්සේ වෙනකොට ලෝකේ ඒවා පාරිභෝගික භාණ්ඩ හැටියට දැන් කාර් එක අඳුනලා දුන්නා කාර් එක අලුත් කාර් වල හැටියට ගල්ලා ඒවා අලුතෙන් එක විදිහට නිර්මාණය වෙලා කාර් එක ශීඝ්‍රයෙන් දියුණා. කම්පියුටර් අඳුනලා දුන්නා. කම්පියුටරේ මුලින්ම තිබුණේ කාමරයක් ඇතුලේ. ඒක මේ දැන් මේ පොඩි ඒ වගේ 100 ගුණයක් කැපැසිටි එකක් තියෙන හැකියාවක් තියෙන එකක් මේ මොබයිල් ෆෝන් එක ඇතුලට ආවා. දැන් මේවා නිර්මාණය වුණා. මේ ඔක්කොම නිර්මාණය වුණේ ආණ්ඩුවෙන් නෙමෙයිනේ. ආණ්ඩු වලින් නෙමෙයි. ඒවා නිර්මාණය වුණේ පෞද්ගලික අංශයෙන්. එතකොට ලෝකයේ තියෙන රටවල් 1970 ගණන් වලදී මේ චේගුවෙරාලා ඒගොල්ලෝ මේ රුසියානු විප්ලවයේ ආරෝමයත් එක්ක සමාජවාදී අර්ථක්‍රම ඉතාම ජනප්‍රිය වෙලා තිබුණ ලෝකයේ රටවල් වල ඒකත් මේ ධනවාදී එහෙම නැත්නම් වෙළඳ බල ආර්ථික ක්‍රම බවට පරිවර්තනය වුණා. දැන් මේ විදිය දැන් මේ පරිවර්තන හුඟක් වුණා. ඒ පරිවර්තන උනේ මේ 1970 80 දශකයෙන් පස්සේ. එතකොට ඒ පරිවර්තනත් එක්ක අර පෞද්ගලික අංශයේ දල ජාතික නිෂ්පාදනය වල ලෝකයේ තියෙන දායකත්වය පෞද්ගලික අංශයේ ප්‍රතිශතාත්මකව වැඩි වුණා. ඉතින් එතකොට ව්‍යවසායකයෝ වැඩි වෙන්න ඕනේ. මොකද පෞද්ගලික අංශය කියන්නේ ව්‍යවසායකයෝ. එතකොට දැන් ඔබගේ ප්‍රශ්නෙට මම එන්නම්. දැන් ඔබ ඇහුවා මගෙන් මේම ඇවිල්ලා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා රැකියාව බලාපොරොත්තු රැකියාව කරන්නේ හරිද කියලා. දැන් මම මුලින්ම එතකොට කිව්වා නෑ ඒක හරි නෑ කියලා. දැන් අපේ රටේ වෙන රටවල් වල හුඟක් රටවල් වල ඒක තායිලන්තයට ගියත් එහෙම නැත්නම් ඉන්දියාවට ගියත් චීනෙට ගියත් දැන් චීනෙ එහෙම සම්පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රම තිබිච්ච රටවල් මේ 1980 ගණන් වෙනකම්. හැබැයි ඒවා ලෝකයේ තියෙන ඉතාමත්ම ධනවාදී එහෙම නැත්නම් වෙළඳපොළ ආර්ථික ක්‍රමවල ඉතාම ශීඝ්‍ර දියුණුවකට ආවේ මේ ව්‍යවසායකත්වයේ හින්දා. ඒකට අපි පස්සේ කතා කරමු. නමුත් මේ ව්‍යවසායකත්වය මේ දියුණුව කියන එක ලංකාවට ආවේ නැහැ. මේ ලංකාවට ආවේ නැති එකේ ප්‍රතිඵලයක් තමයි අපේ උසස් පෙළ කළත් විශ්වවිද්‍යාලයට ගියත් මේ වෑන් එළියට එන උසස් පෙළ මට්ටමින් ඉතින් 40000ක් ගන්නකොට තව ළමයි ලක්ෂ ගාණක් එළියේ කරන්නේ නැතුව ඉන්නවනේ මොනවත් හරි. එතකොට ඒගොල්ලන්ට රැකියාවල් හොයා රැකියාවල් දෙන්න කියලා කිව්වා මිසක් රැකියාවල් හොයන්නම් එහෙම නැත්නම් ජොබ් සීකර්ස්ලා හැදුනා මිසක් ජොබ් මේකර්ස්ලා නැත්නම් රැකියාවන් නිර්මාණය කරන්න හැදුනේ නැහැ. මොහොතක් දෙන්න අපි වෙලාව බලලා කතා කරමු ආචාර්යතුමා.
ඔව් අර ඔබතුමා කියනවා වගේ මේ රැකියා සොයන්නන්ගේ පොලිමක් රැකියා විරහිත පොලිමක් හැදුනට ව්‍යවසායකත්ව පොලිමක් රැකියාවන් නිර්මාණයක ව්‍යවසායකයෝ නෙමෙයි අපි ඒක පැත්තක දාමුගේ වචනේ රැකියාවන් නිර්මාණය කරන්න නැදුන්නේ නැහැ. කොටින්ම කියනවා නම් දැන් මේවා මේ දත්ත අනුව කතා කරන්න ගියොත් වෙලා වෙනවා. අපි ඊගාවට කතා කරමු මෙතුමන්ලගේ මේ සාකච්ඡාවේ මම ඇත්තටම මේ අලගු තියන්න ආපු කෙනෙක්. ඒකින්ද මම පොඩ්ඩ කතා කරන්නම්. එතකොට මේ රැකියාවන් නිර්මාණය කරන්න ව්‍යවසායකයෝ අමතක කරන්නකො. ඒක රැකියාවන් නිර්මාණය කරන්න නැහැ. එතකොට මේ වගේ ලෝකේ රටවල් 200ක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 196ක් ඉන්නවා සමාජිකයෝ. එතකොට ඒකෙන් දැන් ඉස්සර ඒකෙන් 75%ක් විතර සමාජවාදී අර්ථක්‍රම වලින් තමයි ලෝකේ රටවල් උන්කක් මේ ක්‍රියාත්මක වුණේ. නමුත් දැන් 75%ක් 80ක් විතරම මේ ධනවාදය කිව්වහම එන නිකන් හැංගීම හොඳ නැති අපි කියව වෙළඳපොළ ආර්ථික ක්‍රමයක. ආර්ථික විද්‍යාඥයෙකුත් ඉන්නවනේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක. ඒතර වෙළඳපොළ ආර්ථික මත ක්‍රම මත ඒවා රජයේ මැදිහත් වීම තියෙනවා. නමුත් රජය විසින් හසුරන වෙළඳපොළ ආර්ථික. එතකොට ඒවා 80%ක් විතර ආර්ථික කටයුතු එහෙම නැත්නම් දල ජාතික නිෂ්පාදිතයේ දායකත්වයේ පෞද්ගලික අංශයෙන්. එතකොට පෞද්ගලික අංශය කියන්නේ කවුද? ව්‍යවසායකයෝ. එතකොට ව්‍යවසායකයෝ නිර්මාණය වුණේ නැහැ ඒ වේගෙන්. කියන්න කනගාටුයි. ලංකාවේ වැඩ කළ හැකි ජනතාව කියන්නේ people in working order කියලා කියනවා. අවුරුදු 18 ඉඳන් 65 වෙනකම් මේ වැඩ කළ හැකි ජනතාව මිලියන 8ක් විතර ඉන්නවා. හැබැයි ඕකෙන් ලංකාවේ 2.8ක් විතර. ඒ කියන්නේ ලක්ෂ 2කටත් අඩු ප්‍රමාණයක් තමයි ව්‍යවසායකයෝ ඉන්නේ. එතකොට මේක ඉතාම දුක්ගන්නා සුළු ප්‍රශ්නයක්. මේක ළඟ තායිලන්තේ බැලුවොත් 128ක්. ඒගොල්ලෝ කරන මොනවද බිස්නස් එක කියන කතා කරලා වැඩ නැහැ. 128ක් ඉන්න රටේ ඉන්න ව්‍යවසායකයෝ. මේ ඉන්දියාව ගත්තොත් ඒක 112යි. චීනය ගත්තොත් ඒක 110යි. අපේ වගේ ජනගහනයක් ඉන්න චිලි රට කියලා එකක් තියෙනවා. හරියටම මිලියන 22ක් ජනගහනයේ ඉන්න දකුණු ඇමරිකානු රටක්. ඒකේ ඉන්නවා 115ක් ව්‍යවසායකයෝ. එතකොට දැන් මේ ව්‍යවසායකයෝ නැතිකම ව්‍යවසායකත්ව හිඟය නැත්තම් ව්‍යවසායකයන්ගේ අලුත් නිර්මාණ වෙන්නේ නැති එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. එතකොට අපිට අර ඒ ව්‍යවසායකත්වය නිර්මාණය වෙන්නේ නැත්තේ මොකද කියන ප්‍රශ්නේ අපි ඉස්සරහට කතා කරමු. එතකොට අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හැටියට උනත් උසස් පෙළෙන් එළියට බැස්සත් අපි පුළුවන් තරම් උද්දීපනය කරන්න ඕනේ. නැත්නම් ඒගොල්ලන්ව කිචි කවන්න ඕනේ කියලා කියන්නේ. ඒ කරන්න ඕනේ මේ පුළුවන් තරම් ව්‍යවසායකත්ව නිර්මාණය වෙන්න. පුළුවන් තරම් ඒ ව්‍යවසායක නිර්මාණය වී නොවීම තුළ අපිට හැමදාමත් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දැන් මෙතුම කතා කරා මහාචාර්ය සුදන්ත ලියනගේ මහත්මයා කිව්වා අපි විදායක ශ්‍රේණිය. රයිට්. ඒක හරි විදායක ශ්‍රේණියෙන් පටන් ගන්න. ඒකට කමක් නැහැ. නමුත් එහෙම නැත්නම් අලුතෙන් රැකියාව අලුත් විදායක ශ්‍රේණියේ රැකියාවක් කරන එක තමන්ගෙන් පටන් ගන්න. ඒක නිර්මාණය කරන්න අලුත් දේවල් කරන්න විශ්වවිද්‍යාල වලින් අපි උනන්දු කළ යුතුයි. ඒකට විශ්වවිද්‍යාල වල නායකයෝ හැටියට නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාවේ සභාපතිතුමා හැටියට මට මෙතුමන් පැත්තටත් හැරෙන්න වෙනවා. මොකද මේ අර ස්පූන් පෙඩ් නොලෙජ් කියලා කියන හැන්දෙන් දෙන දැනුමට අමතරව මේ රටේ තියෙන ඉන්ඩස්ට්‍රි එකට එහෙම නැත්නම් මේ කර්මාන්තය කියන්නේ කර්මාන්ත විතරක් නෙමෙයි සේවා සහ කර්මාන්ත දෙකම ඒකට හරියන දැනුම විශ්වවිද්‍යාලය තුලින් නිර්මාණය කළ යුතුයි. මොකද විශ්වවිද්‍යාල වලින් අපි කරන්නේ රිසර්ච් කරන එකත් උගන්වන එකටත් අමතරව ඒක එක්ස්ටෙන්ෂන් එකක්. ඒ කියන්නේ ඒක දිගුවක් දෙන්න ඕනේ ඉන්ඩස්ට්‍රි එකට. ඉතින් ඒකට ව්‍යවසායක නිර්මාණය කරන විදිහේ ප්‍රෝග්‍රෑම්ස් එහෙම නැත්නම් පාඨමාලා මෙතුමන්ලා අඳුන්වලා දෙන්න මේ විශ්වවිද්‍යාලයට ළමයි ගන්නත් එක්කම කියලා මට ආයෝජනයක් කරන්න තියෙනවා. මම අපි ඉස්සරහට කතා කරමු මේ මගේ කතාවත් එක්ක. එතනින්ම ප්‍රවේශයක් ගන්න පුළුවන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවේ සභාපතිතුමත් එක්ක මම පොඩි ඉලක්කම් එක්ක බලාපොරොත්තුවක් තියලා යන්න. ඔබතුමා කියපු විදිහට මිලියන 8ක් විතර ඉන්නවා ව්‍යවසායකත්ව නිර්මාණය කරන්න පුළුවන් අය. ඒ කියන්නේ මිලියන 8ක් විතර ඉන්නවා ජනගහනය අපේ වැඩ කළ හැකි මට්ටමේ අවුරුදු 18 ඉඳන් 65. මිලියන 22කින් 8ක් ඉන්නවා 18 ඉඳන් 65 වෙනකන් ජනගහනය. ඒ කියන්නේ මේ සුදුසුකම් ලබන. ඒගොල්ලෝ පදිදාරින් නෙමෙයි මම මේ කිව්වේ. මේ අවුරුදු 18 ඉඳලා 65 වෙනකන් වැඩ කරන්න පුළුවන් නේ. එතකොට මිලියන 8ක් ඉන්නවා මිලියන 22. ඊටු ටික පොඩි ළමයි වයසගත අය. එතකොට ඒ මිලියන 12ක් ඉන්නවා. 18යි 65යි ගත්තොත් මිලියන 12ක් වෙන්නේ නැති මට එනම් මගේ ඉන්නේ 30යි 60යි ගත්තා. ඒ කියන්නේ 102 ඉඳලා 130ක 50ක කියන්නේ විශාල ඉඩක් තියෙනවා. ඇත්තටම එහෙම ගත්තොත් එimhe ඇත්තටම 102ක්වත් නැහැ ව්‍යවසායකයෝ. ඒ නම් මේක තවත් අලාමින්. මට ඉඩ තියෙනවා. මට මේ තිබුණේ මොකද සුදන්ත හැමදාම ওই විදිහට මං කියන ඒවාට බාධා කරනවා. කොහොම හරි ඉලක්කම හෙට මෙහෙට වුණත් ඒ කියන්නේ විශාල ඉඩක් තියෙනවා. 102 ඉඳලා 130ක් 50ක් කියලා කියන්නේ. ඔව් ඇත්තටම ඉන්නේ ලක්ෂ 2කට අඩු ව්‍යවසායක පිරිසක්. ඔව් එතකොට මේක තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද දන්නවද? අපිට ව්‍යවසායකයෝ කියලා ව්‍යාපාරිකයෝ ඔක්කොම අඳුන්වනවා. ඔව්.
ඒක දෙකක්. ඒක දෙකක්. ඉතින් මේක පටලගෙන දෙනවා. මේ ව්‍යවසායකයෝ කියන්නේ ව්‍යාපාරිකයෝ නෙමෙයි. ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ හැටියට වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තැඹිලි විකුණන කෙනත් ව්‍යවසායකයෙක් වෙන්න එපා. එහෙම නැත්නම් වඩේ කඩයක් දාන කෙනත් ව්‍යවසායකයෙක් වෙන්න. එහෙම ගත්තොත් එහෙම ලක්ෂ 15ක් විතර ඉන්නවා ස්වයං රැකියාවල් කරන, ස්වයං නිෂ්පාදන කරන සැලූන් එක දාපු අය, කඩ දාපු අය එහෙම. මම මේ කියන්නේ ව්‍යවසායකයෝ අලුත් දේ නිර්මාණය කරන්න. සාප එතනින් එහාට කතා කරමු නිර්මාණශීලී ව්‍යවසායකත්වයත් කොච්චර දුරක රටකට වැදගත්ද කියන එක ඉස්සරහට. සම්පත් අමරතුංග ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා මම හිතන්නේ එතනින්ම ප්‍රවේශයක් අරගන්න පුළුවන්. දැන් ඔබතුමා කිව්වා අවුරුදු 22ක් 23ක් වෙනකොට උපාධිය ලැබලා එළියට යන්න පුළුවන් තත්ත්වයක් ගොඩනගනවා කියලා. ඒක ඊටාම හොඳ තත්ත්වයක්නේ. සමහරට මෙතුමන්ලා ගොඩනගන විදිහට ව්‍යවසායකයෝ නිර්මාණය නොවෙන්නේත් ඔවුන්ගේ ජීවිතේ එහෙම අභියෝගයක් ගන්න තරම් කාලයක් නැති වෙන්න පුළුවන්. Taman උපාධිය ඉවරලා එළියට එනකොට වැඩි වයසක් ආවට පස්සේ රස්සාවක් කරගෙන කසාදයක් බැඳලා ජීවිතේ ගොඩනගාගෙන තව අවුරුදු 30ක් විතර වෙලා එතකොට. හැබැයි අවුරුදු 22ක් 23ක් කියලා කියන්නේ ජීවිතේ තව අභියෝගයක් ලබා ගන්න කාලයක් තියෙනවා. ඒ ගැන වැඩිදුරටත් හිතලා ඉතා ඉක්මනින් උපාධිය අවසන් කරන්න, ප්‍රථම උපාධිය අවසන් කරන්න ඉඩ ලබා දෙන ඒ ක්‍රමවේදය ඉතා ඉක්මනින් සකස් වෙනවද? ඒ සඳහා තියෙන වැඩපිළිවෙල මොකක්ද? ඉතාම ඉක්මනින් උපාධිය දුන්නා කියලා ඒගොල්ලෝ ව්‍යවසායකයෝ වෙන්නේ නැහැ. අපේ රටේ සමස්ත අධ්‍යාපන ක්‍රමය බැලුවයින් පස්සේ සමහර තැන්වල තියෙනවා අපි කවදාවත් කතා කරන්නේ නැති කරුණු කාරණා කීපයක්. දැන් උදාහරණයක් හැටියට ගත්තාම ගොඩාක් අපේ දුරබැහැර ප්‍රදේශවල උසස් පෙළ පන්ති විද්‍යාව නැහැ. එතකොට දරුවන්ට තියෙන්නේ මේ කලා විෂය ධාරාවන් හැදෑරීම පමණයි ඒ ගම් දනව් වලට තියෙන්නේ. මොකද විද්‍යා විෂයන් උගන්වනවා නම් විද්‍යා පරීක්ෂණාගාර තියෙන්න ඕනේ. විද්‍යාගාර තියෙන්න ඕනේ. ඒවට ගුරුවරු ඉන්න ඕනේ. එතකොට බොහෝ පාසල් වල ගම්මට්ටමේ මේ විද්‍යාගාර පාසුකම් නැහැ. ඒ නිසා කලා විෂය ධාරාවට එන දරුවෝ වැඩි. ඊට වඩා තියෙනවා නම් තියෙන්නේ වාණිජ විෂය ධාරාව. දැන් මේ කොළඹ පාසල් වල සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ආවට පස්සේ විදුහල්පතිවරු අපට කතා කරනවා ඇවිල්ලා දරුවන්ට කතා කරන්න කියලා. දරුවන්ගෙනුත් බේරෙන්න බැරි නම් කතා කරන්න කියනවා දෙමව්පියන්ට. මේ දෙමව්පියෝ තමයි දරුවා කරන්න ඕනේ විෂය ධාරාව තෝරන්නේ. ඇත්ත කතාව ඒකයි. එතකොට මමත් පෞද්ගලිකව බොහෝ පාසල් වලට යනවා. මම ඉතාම හොඳින් දන්නවා මහාචාර්ය සුදන්තත් මේ වැඩේම කරනවා. පාසල් වල නම් කියන්න යන්නේ දෙමව්පියන්ට කියනවා දරුවට තෝරගන්න දෙන්න අවස්ථාවක්. එතකොට මේ ඒ අර නිදහස් නිවහල් චින්තනය දරුවගේ අපි මේ අධ්‍යාපනය තුළ මං කිව්වා අපේ සංස්කෘතිය මේක ලොකු හරපද්ධතිය මේක ඇතුලේ අපි ඒකත් අර කරටිය කඩලා තමයි තියෙන්නේ. එතකොට අපේ පාසල යම් මට්ටමකට අසාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා පාසලේ විශාල කාල සීමාවක් ගත කරන දරුවා එම විෂය ධාරාවේ ඒ කොටස් ඒ විදිහටම ඉගෙන ගන්න නැවත අමතර පන්තියකට සම්බන්ධ වෙලා වෙන්න වෙනවා. සමහර වෙලාවට එක පන්තියකට නෙමෙයි එක විෂයක් පිළිබඳව පන්ති ගණනාවකට දරුවෝ සම්බන්ධ වෙනවා. කොළඹ මේ තදාසන්න ප්‍රදේශවල නම් ඒක ඊටාම දරුණු තත්ත්වයක්. එතකොට මේ අර නිදහස්ව හිතන දේ මේ නිවහල්ව දකින දේ යමක් නිර්මාණය කරන්න තියෙන ඒ දේවල් ඔක්කොම නැති වෙලා යනවා. ඉතින් මේක ඇත්තටම මේ අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ අපි කතා කරන්න ඕනේ දෙයක්. මම කියන්නේ මේ අමතර පන්ති වලට මම මේ විරුද්ධව නෙමෙයි කිව්වේ. මම දැක්කේ මේ දරුවන්ට තියෙන වැඩ ප්‍රමාණයත් එක්ක දරුවෝ කරන දේවලුත් එක්ක ඉතින් සමහරලාවට උසස් පෙළ සමත් වුණා කිව්වහම සාමාන්‍ය පෙළ සමත් වුණා කිව්වහම අපේ යාළුවන්ගෙන් මං ඉල්ලන එක දෙයක් තමයි සමහරලාවට අපේ ගෙවල් වලට ඇවිල්ලා කිව්වහම කරුණාකරලා දරුවට කරදර කරන්න එපා කියලා.
ඒක අවස්ථා කිහිපයකදී දකින්නවද මහාචාර්යතුමා? දැන් සමහර ලාවට දැන් ඔබතුමා කියන විදිහට බොහෝ පාසල්වල කලා විෂයන් වලට වැඩි ඉඩක් තියෙනවා. වැඩිපුර යොමු වෙන්නේ කලා විෂයන් වලට. එතනත් වැඩිපුරම ලකුණු ගන්න සෙඩ් අගය වැඩිපුරම ගන්න කෙනා නීති ශිෂ්‍යයෙක් වෙන්න තමයි ශිෂ්‍යාවක් වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒ ප්‍රවේශය හරිද? ඔව් ඉතින් ඒක නීති ප්‍රවේශයට යන්න ලොකු ඉල්ලුමක් තියෙනවා. කලා විෂය ධාරාව විතරක් නෙමෙයි අනිකුත් විෂය ධාරාවන් වලත් විශාල ඉල්ලුමක් නීති පීඨයට යන්න තියෙනවා. අපේ තියෙන එක නීති පීඨයයි කොළඹ විශ්වවිද්‍යාලේ. අනිත් ඒවා අධ්‍යනාංශ වශයෙන් තියෙන්නේ පෙරදෙනිය සහ යාපනයේ විශ්වවිද්‍යාලවල. ඒවට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් මම විශේෂයෙන්ම මේ කතා කරන්න කැමති මේ ව්‍යවසායකත්වය කියන දේ කතා කරපු දෙයත් එක්ක මේ අර තමාට යම් කිසි දෙයක් හිතලා කරන්න පුළුවන් දේ ගොඩක් අද අඩු වෙලා තියෙන්නේ. ඒක තමයි අර මෙතුමා කිව්වේ මේ හැන්දෙන් කවලා පොනවා කියන එක තමයි මම මේ දකින්නේ. එකපාරට මේ විශ්වවිද්‍යාලයෙන් එළියට ආවා කියලා ඔහුට නිදහස් චින්තකයෙක් වෙන්න බෑ. ඔහුට නිවහල් ගති පැවතුම් එක්ක හිතන්න මතන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න බෑ. ඒගොල්ලන්ව මුල ඉඳලා හදාගෙන ඉන්නවා. දැන් උදාහරණයක් හැටියට ජපානය ගත්තොත් එහෙම ජපානයේ පුංචි කාලේ දරුවන්ට කවන්න තහනම්, කිරි පොවන්න තහනම්, ඇඳුම් අඳන්න තහනම්. ඒ ඔක්කොම ඒ දරුවා කරන්න ඕනේ. ඒ හුරුව දෙනවා. ඒ හුරුව දෙනවා. උදාහරණයක් හැටියට අපි හිතමු කෙලින් හිටගන්න ඇවිද ගන්න බැරි දරුවෙක් වුණත් කලිසම අඳින්න ඕනේ එයා තනියෙන්. එයා වැටෙනවා. එයා අවසානයේදී උගන්වනවා දරුවට කලිසම මෙහෙම බිම එලලා කලිසම ඉස්සරහා වාඩි වෙලා එක කකුලක් කලිසමට ඇතුළත් කරලා අනිත් කකුලක් දාලා මේ දනිස්ස මට්ටමට කලිසම ආවට පස්සේ නැකිටලා ඉතිරි ටික උස්ස ගන්න ඕනේ. එතකොට අම්මට කලිසම අඳවන්න වෙලා නැතිකම නෙමෙයි. තාත්තට ඒක බැරිකම නෙමෙයි. වැඩිමල් සහෝදරයෙකුට බැරිකම නෙමෙයි. මේ පෞරුෂයක් නිර්මාණය කරනවා. පෞරුෂයක් නිර්මාණය කරනවා. එතකොට ඒ පුංචි වයසේදී ඒ දරුවාව එහෙම හදලා ඒගොල්ලෝ තමයි ටොයොට වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ තමයි නිසාන් වෙලා තියෙන්නේ. ඉතින් මං වාහනවල මේ කර්මාන්ත ශාලාවල නම් කියන්න යන්නේ නැහැ. මේ සෑම දෙයක්ම හදලා තියෙන්නේ ඒගොල්ලෝ. එතකොට අපිට නැවත හිතන්න වෙනවා. සමහර වෙලාවට දරුවව විශේෂයෙන්ම මේ තදාසන්න ප්‍රදේශවල නම් ඒක ලොකු දෙයක් නෙමෙයි. වාහනෙන් ගිහිල්ලා පාසලට ඇරලලා නැවතත් වාහනෙන් දරුවව අරගෙන ක්‍රීඩාවලට යවනවා නම් එතනත් ගිහිල්ලා අම්මා තාත්තා හිටගෙන ඉන්නවා. දැන් අපි එහෙම හැදුන්නේ නැහැ. ඒ නිසා වෙලා තියෙන දේ තමයි අපේ කිසිම දරුවෙකුට පරාජයේදී නැවත නැගී සිටින්න ශක්තියක් නැහැ. දැන් හැබැයි මේ මොහොතේත් අපේ සමාජය වෙන්නේ ඔබතුමා ඉල්ලන එකේ අනිත් පැත්ත නේද? ඒ කියන්නේ දරුවාට හැන්දෙන්ම කවන්නනේ පුරුදු කරන්නේ. ඒ කියන්නේ සියල්ල ළඟට දීලා සියලු පාසුකම් දීලා දරුවාගේ වැඩ අඩු කරලා ගෙදර අය දරුවාගේ වැඩ ටිකක් බෙදා ගන්න තැනක් නේද? දැන් තවදුරට වැඩි වෙන්නේ. ඒක තමයි. ඒ නිසා මේ දරුවෙකුට යම්කිසි විදිහේ චැලෙන්ජ් එකක් ආවොත් ඔහුට ඒක ජය ගන්න බැරි නම් ඔහු ඒ තුල අතරමං වෙනවා. නමුත් සමාජයත් එක්ක ගැටිච්ච කෙනෙක්, සමාජයේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් එක සැරයක් වැටුනොත් 10 දෙනෙකුගේ ශක්තිය අරගෙන තමයි ඔහු නැගිටින්නේ. ඒ නිසා මේ හැමතැනම අද ප්‍රශ්න තියෙන උදාහරණයක් ඇටියට ඒ තුන අරගත්ත විශ්වවිද්‍යාල දරුවෝ ඉන්නවා. අම්මයි තාත්තයි අපි ගාවට එක්කන් එනවා. උපකුලපති කාමරයට ඇවිල්ලා දරුවව වාර දෙනවා. දරුවා මානසික රෝගියෙක් කරලා අම්මයි තාත්තයි තමයි ළඟ ඉඳලා උගන්වලා තියෙන්නේ. විශ්වවිද්‍යාලෙත් කරන්න ඕනේ දේ මොකද්ද කියලා දෙමව්පියෝ කියන තත්ත්වයක් තියෙනවා සමහර වෙලාවට. ඉතින් ගම් දනව් වල නම් ඒ තත්ත්වේ නෑ ඇත්තටම. දෙමව්පියන්ට කියන්න උගත්කමක් නෑ. ඒකත් හොඳයි. එහෙම වුණාම එතනින් තමයි ඇත්තටම මේ නිදහස් නිවාල් චින්තනය අද අපිට බලාපොරොත්තු වෙන්න වෙලා තියෙන්නේ. ඇත්තටම එතනින්. ඔව්. මතන්නේ තැනින් තැන සංවාදයට විවෘත වෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. අපේ සංවාදයේ ගොඩනගමු. අපි ආයමත් කෙටි විරාමයක් ලබාගෙන ඉතා ඉක්මනින් හමු වෙනවා. හොඳයි අපි අද ඉරිදා අයබෝවන්
මේ පැය දෙක වෙන් කළේ උසස් පෙළීම කරලා විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්න අයට ඒ සඳහා අයදුම් කිරීම, විශ්වවිද්‍යාල පද්ධතිය සකස් වෙන ආකාරය, යාවත්කාලින වන ආකාරය සහ ප්‍රායෝගිකත්වය එතනින් එහාට මොනවද කරන්න පුළුවන් කියන කාරණේ සාකච්ඡා කරන්න. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා අපි මේ අර ඔබතුමා කිව්වා විධායක ශ්‍රේණියට කියන්නේ සිසුන් වෘත්තිකයන් හැටියට යොමු කිරීම සහ තීරණ ගන්න පුළුවන් දරුවන් විශ්වවිද්‍යාල හරහා බිහි කරන්න කටයුතු කරනවා කියලා. එතකොට එතනත් එක්ක සමහර තැන්වල ගැටෙන තැනක් තමයි ඒ කියන්නේ 21 වෙනි සියවසට ගැලපෙන උපාධිධාරියෙක් විශ්වවිද්‍යාලය ඇතුළෙන් එළියට එනවාද? උට තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම තියෙනවාද? ඇත්තටම ගැටලු නිරාකරණය කරගන්න තීන්දුව తీරන ගැනීමේ හැකියාව ඔවුන් සතුව තියෙනවාද? සහ නූතන වෙළඳපළට ඒ උපාධිධාරියා ගැලපෙනවද කියන එකේ ලොකු සංවාදයක් සමාජය තුළ මතුවලා තියෙනවා. රැකියා විරහිතභාවය වගේම රැකියා තියෙනවා ඒවට සුදුසු පුද්ගලයින් නැහැ කියලා තව සංවාදයක් තියෙනවා. මේක කොහොමද අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ? ඔව් මම සම්පත් සර් කිව්ව එකම පොඩ්ඩක් ඉස්සරහට ගෙනියන්න. අපේ රටේ තියෙන මූලික ප්‍රශ්නය තමයි අපි දරුවන්ට ඉගෙන ගන්න ඉඩ දෙන්නේ නැහැ. අපි දරුවන්ට උගන්වනවා. දැන් මේක තමයි අපි එක වසරේ ඉඳන් විශ්වවිද්‍යාලයට යනකම්ම වෙලා තියෙන්නේ. මොකද හේතුකුත් වෙලා තියෙනවා. දැන් ළමයෙක් අපි විශ්වවිද්‍යාලයේ අපි දේශන කරනකොට මම දන්නවා සම්පත් අමරතුංග මහත්මයා අපි සාමාන්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ හොඳ දේශකයෝ කියලා ප්‍රසිද්ධ අයනේ. දැන් මම කවදාක්වත් නෝට් එකක් දෙන්නේ නැති කෙනෙක්. මම ඒ පැය හරි දෙක හරි ඒ හොඳට ළමයින්ට පැහැදිලි කිරීම කරන කෙනෙක් විතරයි. මම උගන්වන්න උත්සාහ කරන්නේ නැහැ. එතකොට අපි ඉගෙන ගන්න ඉඩ දීමක් තමයි එතන කරන්නේ. හැබැයි ළමයා බලාපොරොත්තු වෙන්නේ සර් අපිට බැරිද නෝට් එකක් දෙන්න කියලා. ඕක තමයි හැම ගුරුවරයෙක්ගෙම අහන්නේ. ඉතින් දැන් ටික කාලයක් යනකොට තරුණ කෙනෙක් ඇවිල්ලා එයා යම් උත්සාහයක් දරුවොත් එහෙම මේ ශිෂ්‍ය කේන්ද්‍රීයව මේ අධ්‍යාපනය කරන්න ළමයා පුරුදුලා ඉඳන් එකේ ඉඳන් 12 වසර දක්වාම 13 වසර දක්වාම තනි කරම ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක අපි ඉන්නේ. මේ ව්‍යවසායකයා හැදෙන්නේ නැත්තේ ඒ නිසා. මොකද අපේ ගුරුතුමා ඇවිල්ලා කරන්නේ උගන්වන එක. ළමයාට ටයිම් ගැප් එකක් නැහැ යමක් හිතලා අලුතෙන් යමක් කරන්න. ඉතින් මේක තමයි තියෙන ප්‍රශ්නයකින්ද මමත් එක්තරා අපි මේ සියලු දෙනාම විශේෂයෙන් අපි දෙන්න මේකට වගකීමක් වග කියන්න ඕනේ අය. අපි දැන් මම රසායන විද්‍යාව කියන විෂයත් ඒත් එක්කම තාක්ෂණය සඳහා විද්‍යාව කියන විෂයන් දෙකම ප්‍රධාන වශයෙන් ඒකේ තියෙන ප්‍රධාන සම්පත්දායකයෙක්. දැන් නමුත් අපි වෙලා තියෙන්නේ මේ ශිෂ්‍යයා ඉල්ලන්නේ ඊට පස්සේ මේ විභාග ප්‍රශ්න පත්‍ර නිර්මාණය වෙන්නේ කටපාඩම් කරන දැනුම බලන්න තමයි. මේක තමයි මේ රටේ තියෙන මූලික ප්‍රශ්නය. ඉතින් අපි දැඩි වෙනසක් කරන්න උත්සාහ කරනවා ජාතික අධ්‍යාපන ආයතනය තුලත් ඒත් එක්ක විභාග දෙපාර්තමේන්තුව තුලත් මේ මුලින්ම මේක ආරම්භ කරන්න නම් මිනිහෙක් හිතන විදිය ආරම්භ කරන්න නම් විභාග ප්‍රශ්නයත් ඒ විදිහට යොමු වෙන්න ඕනේ. මේ රට කොයිතරම් ගතානුගතිකයිද කියලා කිව්වොත් එහෙම දැන් මෙතුමා කිව්වනේ අපේ රට සහ අනිකුත් රට දැන් මෙතුමා ජපානය ගැන කතා කරා. මේ ගිය අවුරුද්දේ වෙනකන් ළමයෙක්ට කැල්කියුලේටර් එකක් ගණක යන්ත්‍රයක් විභාගයට ගෙනියන්න දෙන්නේ නැති රටක් තමයි මේ ලංකාව. එතකොට අපි මේක දැකලා තියෙනවා දැන් විශේෂයෙන්ම විද්‍යාපීඨයේ මම හිටියම රසායන විද්‍යාව උගන්වනකොට අපේ භෞතික විද්‍යාව කියලා කියන්නේ මේ ෆිසිකල් සයන්සස් කරන ළමයෙක් වුණත් අරගත්තාම එයාගේ මේ ගණක යන්ත්‍රයක් සඳහා භාවිතයට තියෙන දැනුම අති මහත් අල්පයි. හැබැයි මේ එඩෙක්සෙල් ඒ කියන්නේ මේ කේම්බ්‍රිජ් එක්සෑම් එකක් කරලා එන ළමයෙක්ගේ තියෙන දැනුම ඉතාමත් විශිෂ්ටයි. එතකොට මේගොල්ලෝ ගිහිල්ලා ඔය චාටඩ් වැනි වෙන එක්සෑම් එකක් කරනකොට ලෝකල් ඒ ලෙවල් කරන ළමයින්ට කවදාකවත් හොඳ ප්‍රතිඵල ගන්න බෑ. මොකද ඒගොල්ලෝ මේ තාක්ෂණයත් එක්ක ඉස්සරහට ගිහිල්ලා නැහැ. ඉතින් අපි කොයිතරම් දැඩි පරිශ්‍රමයක් කළා අන්තිමේදී අපිට උනේ විෂයන් 5කට විතරයි ගණක යන්ත්‍රය ඉද දුන්නේ. හැබැයි ඒක ඉතාමත්ම සක්සස් ස්ටෝරි එකක් ගිය අවුරුද්දේ ප්‍රථම වතාවට ලංකාවේ ළමයින්ට ගණක යන්ත්‍රයක් දුන්නා. ඉතින් මේ මම කියන්නේ අපේ තියෙන ප්‍රශ්නේ තමයි ළමයින්ට දොස් කියලාම හරියන්නේ. අපි වැරදි. අපේ වැඩිහිටි පරම්පරාව මේ ක්‍රමවේදය තුල ළමයි තද කරන් ඉන්න. දැන් තව එකක් තමයි මහාචාර්යතුමා දැන් ගණක යන්ත්‍රය එක අවස්ථාවක් සහ මේ ඕපන් බුක් ටෙස්ට්. ඔය එක තමයි ඊතර තමයි වෙන්න හැදුවේ. දැන් පිටරටවල වල ගත්තාම දැන් ඕස්ට්‍රේලියාව වගේ මෙතුමත් හොඳ අත්දැකීම් තියෙනවා. ඒගොල්ලන්ගේ එක්සෑම් එකට යනකොට ඒගොල්ලන්ට ගේන්න දෙන එක ෂීට් එකක් ළමයින්ට කැමති දෙයක් ලියාගෙන එන එක. ඒකට සාමාන්‍යයෙන් අපි කියන හෙල්ප් ෂීට් කියලා. ඒක ළමයි පුරුදුලා ඉනවා චීට් ෂීට් කියලා. කියන්නේ දැන් සිංගප්පූරු වගේ කොළ දෙකක් ගෙනියන්න දෙනවා. එතකොට ළමයෙක්ට අනවශ්‍ය දෙයක් කටපාඩම් කරන්න ඕනේ නැහනේ. දැන් මම විද්‍යාව සහ තාක්ෂණය සඳහා විද්‍යාව කියන ප්‍රශ්න පත්‍රය අපි ළමයට කටපාඩම් කරන්න කිසිම දෙයක් ඉතුරු කරන්නේ සියලුම දත්ත විභාග ප්‍රශ්න පත්‍රයේම දෙනවා.
දැන් මේකට එන්න අපේ අය අකමැති. මේක තමයි ඉතින් ප්‍රශ්නේ. ඉතින් ළමයෙක්ට මේ හෙල්ප් ෂීට් එකක් විභාගයට දෙන්න ඉස්සෙල්ලා අඩුම ගානේ අවශ්‍ය දත්ත ටික විභාගයට දෙනවා නම් මේ කටපාඩම් කරන එක තමයි මේ මූලික ප්‍රශ්නය. ඉස්සර දැන් අවුරුදු 50කට ඉස්සෙල්ලා ඇත්ත කටපාඩම් කිරීම වැදගත්. ඒකත් මම කියන්නේ නොවැදගත් කියලා. හැබැයි ඊට වඩා මේ ඇනලිසිස් කරන එක, ඒ කියන්නේ ළමයට විශ්ලේෂණයක් කරගන්න මුලින් පුරුදු කරන්න ඕනේ. අපේ මේ දවස්වල තියෙන ප්‍රශ්න දිහා මේ අපි ටීවී එක ඉස්සරහා දිහා බලාගෙන හිටපුවාම අපිටම කනගාටුයි, අපිට මහ විශාල දුකක් හිතෙනවා. අපේම මිත්‍රයෝ, අපේම යාළුවෝ, විද්‍යාඥයෝ ඇවිල්ලා කතා කරනවා කිසිම ඒකේ දත්ත නැහැ. ඒකේ තමන්ගේ අදහස විතරක් කියලා යනවා. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අර මේ නිකම්ම අපිට මේ ඔන්ටර්ප්‍රනර්ස්ලා හදන්න බෑ. ඉතින් ළමයා තුල වෙනසක් ඇති කරන්න ඕනේ. යමක් දැක්කහම ඒක සිතන්න පුරුදු කරගන්නවා. දැන් අපේ තියෙන මේකනේ අර හයිලි ෆෝකස් එක තැනකටම යනවා. දැන් අපේ රටේ මේ උසස් පෙළ ගත්තාම ඔබ දන්නවද දන්නේ වැඩියෙන්ම ළමයි ඉගෙන ගන්න රසායන විද්‍යාව. ලංකාවේ වැඩිම එක විෂයන් 72ක් තියෙනවා ආසන්න වශයෙන්. ඒ 72කින් ඉහළම ළමයි ඉගෙන ගන්න විෂය තමයි රසායන විද්‍යාව. මේ අවුරුද්දේ 90000ක් 89000 ගාණක් පෙනී සිටියා. එතකොට මේ රටේ රසායන විද්‍යාව ළමයි 90000ක් ඉගෙන ගන්නයි කියන එක රසායන විද්‍යාව උගන්වන පුද්ගලයෙකුට මටත් ප්‍රශ්නයක්. එහෙම මේ රටට එහෙම රසායන විද්‍යාඥයෝ අවශ්‍යත් නැහැ. මේ රටේ රසායනික කර්මාන්ත දියුණු වෙලත් නැහැ. ඔබතුමා කිව්වා අර සිරිම බණ්ඩාරනායකගේ තමයි හොඳම රසායනික කර්මාන්තික රටේ තිබ්බේ. ඊට පස්සේ මේ 77න් පස්සේ රසායනික කර්මාන්ත ටික නැති වෙලා ගිහිල්ලා දැන් අපිට තාක්ෂණය නැහැ හොඳ රසායනික කර්මාන්ත ගන්න. හැබැයි රටේ වැඩිම දෙනෙක් කරන්නේ උසස් පෙළ රසායන විද්‍යාව. හැබැයි මීට පොඩ්ඩක් අපි අවුරුදු 15කට 20කට ඉස්සරහට ගියාම වැඩියෙන්ම ළමයි කරේ ආර්ථික විද්‍යාව කියන විෂය. අද ආර්ථික විද්‍යාව කියන විෂය මේ විශ්වවිද්‍යාලය තුල අපිට උගන්වන්න අමාරුලා තියෙනවා. ඒකට ළමයි නැහැ. මොකද මේකට හේතුව දෙන්නේ මේ අපේ රටේ යම්කිසි අර්බුදයක් තියෙනවා මේ විෂයන් තෝරා ගැනීමේ පව. ළමයි පුරුදු වෙලා ඉන්නවා ඊසි සබ්ජෙක්ට්ස් කියලා කොටසක් හදාගෙන ඒ වලට පෙනීදී හිඳලා විභාගෙන් සමත් වෙන්න. ඉතින් ඒවා තරම්ම දායක වෙන්නේ නැහැ රටක සංවර්ධනයට. දැන් මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගන්න තාක් ඒක අපි තේරුම් නොගත්තොත් ඉදිරියට වෙන්නේ මේක. ඉතින් අපි විභාග දෙපාර්තමේන්තුව තුළ මේ ජාතික අධ්‍යාපන ආයතන දැඩි පරිශ්‍රමයක් දරනවා මේවා වෙනස් කරගන්න. අතිශයින්ම අපිට අපහසු වෙලා තියෙනවා. දවසින් දවස අලුත් විෂයන් එනවා. ඒ හැම අලුත් විෂයක්ම උත්සාහයෙන් කරන්නේ ව්‍යවසායිකව හදනවට තව තවත් කටපාඩම් කරන විෂයන් ටිකක් ගෙනල්ලා දීලා ළමයාව මේ විභාග නිකන් සමතෙක් බවට පරිවර්තනය කරනවා. මම හැමදාම අපි දේශනවලදීත් කියන්නේ විභාග අසමත් වෙන ළමයා ගොඩක් වෙලාවකට හොඳයි. පරාජය දැකලා තියෙනවා. ඒ නිසා ඔහු හොඳ උත්සාහවන්තයෙක් වෙලා ඉදිරියේදී හොඳ තැනකට යන්න පුළුවන්. ඒකින්ද මේ ෆේලියර්ස්ලා කියලා කොටසක් නෑ. දැන් අපි මේ විද්‍යා සාහිත්‍ය ප්‍රබන්ධ ගත්තාම ප්‍රබන්ධ සත්‍ය කතාව බලපුවාම ලෝකෙ හිටපු අතිවිශිෂ්ට විද්‍යාඥයා තමයි තෝමස් අල්වා එඩිසන්. එතුමා 999 වතාවක් පරාජයට පත් වෙලා තමයි විදුලි බල්බය හොයාගත්තේ. එහෙම තමයි කියන්නේ. මම දන්නේ හරියටම ගණන් කරලා 999ක් තිබ්බද කියලා. නමුත් අපි දිරිමත් කරන ළමයින්ව අපි කියන්නේ ඔබ ෆේලියර් කෙනෙක් වුණොත් තමයි හිතන්නේ අයි මම ෆේල් උනේ කියලා. ඔබ දිගටම සමතෙක් වුණාම ඒක අසාර්ථකයි. මොකද ඔහුට පරාජය තේරෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ මේවා තමයි අපි ළමයින්ට උගන්වන්නේ. දැන් අර හැම දෙයකම අපි විද්‍යාව ඉගෙන ගන්න බලන්න. දැන් විද්‍යාවෙත් අපි සිලබසස් වලට දාලා තියෙනවා. අපි ඔක තාක්ෂණ විෂයන් වලටත් දැම්ම ප්‍රැක්ටිකල් කියලා වෙනම කොටසක්. හැබැයි 1978න් වගේ පස්සේ මේ ප්‍රැක්ටිකල් ටෙස්ටිං අතර වුණා සයන්ස් සබ්ජෙක්ට්ස් වල. ඊට පස්සේ මේ ප්‍රැක්ටිකලුත් ළමයි කටපාඩම් කරනවා. දැන් ඒ ළමයා කවදාකවත් දැකලා නැතුව ඇති කොපර් සල්ෆේට් නැත්නම් මොකක් කරේකට තව ඇමෝනියා දාලා මම විෂයක් කිව්වේ. ඒක මේ තද නිල් පාටයි ගමන් තද නිල් පාටයි කියලා කටපාඩම් කරනවා. හැබැයි ඒ ළමයා ඇත්තටම මේක පරීක්ෂණාගාරයේ දැකලා නැහැ. හැබැයි එයා උත්තරේ දීලා 100න් 100ක් ගන්නවා. ඒ මොකද හේතුව අපි සියල්ල මේ ළමයා කටපාඩම් කරලා තියෙන. ඉතින් මම හිතන්නේ මේ සමස්ත අපි ලොකු උත්සාහයක් දරනවා. ඊටාම සතුටුදායක වෙන මේ වර්තමානයේදී විභාග දෙපාර්තමේන්තුව ඊටාමත්ම නම්‍යශීලීව හිටියා මේ හැම තැනකදීම මේ වෙනස්කම් සියල්ල කළ යුතුයි කියලා. ඉතින් මං හිතන්නේ මේ සියල්ල අපි කරන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම අර මෙතුමා කියන එකට මම 100%ක් එකඟයි. මමත් හිතන්නේ විශ්වවිද්‍යාලයකින් මේ නිකුත් වුණාට පස්සේ ළමයි රැකියාව විරහිත වෙනවට වඩා අලුතෙන් යමක් හිතලා Tamanට බොහෝ දේ කළ හැකි ඇත්තටම. ඉතින් එතන වෙන ප්‍රශ්නත් අපිට තියෙන මෙතුමා කිව්වා වගේ 145%ක්ම අපේ උසස් පෙළේ ඉන්නේ කලා විෂය ධාරාව හදාන ළමයි. තාම අපිට විද්‍යාව උස්ස ගන්න බැරි වුණා 121න් 25කට අපි උත්සාහ කරනවා 30කට උත්සාහ කරනවා කරගන්න බැරි වුණා. ඊට පස්සේ තාක්ෂණ වේදය දැන් 10%කට අවිල්ලා තියෙන 10%කට වගේ 35000ක් විතර වගේ ගිය අවුරුද්දේ තාක්ෂණය කරා. වාණිජ්‍ය විෂය අති විශිෂ්ට ජනප්‍රිය විය යුතුයි. නමුත් ලංකාවේ කියන්න කනගාටුයි වාණිජ්‍ය කරන ළමයි ප්‍රමාණය තරමක් අඩු වෙලා. මොකද ව්‍යවසායකයා නිර්මාණය කරන්නේ ඒ පසුබිම උට හොඳ ආර්ථික විද්‍යා දැනුමක් තියෙන්න ඕනේ. වාණිජ්‍ය විෂයන් සම්බන්ධයෙන් ගණකාධිකරණ දැනුමක් තියෙන්න ඕනේ. දැන් මේවා මං හිතන්නේ කොහේ හරි තැනක හිර වෙලා තියෙනවා. ළමයි දන්නේ නැහැ.
අර මෙතුමා කිව්වා වගේ විභාගයේ සමත් වුණාම අම්මා තාත්තා පුංචි අම්මා බාප්පා තමයි තීරණය කරන්නේ තමන් මොකකටද යන්න ඕනේ කියලා. දැන් මෙතනින් අපි අයින් වෙන්න ඕනේ. මේ රසායන විද්‍යාව මේ 90 කරන්නේ එකම එක හේතුවකට. මේ විද්‍යාව කරන හැම ළමයෙක්ගෙම සිහිනේ තියෙන දොස්තරවකරයෙක් වෙන්න. හරි එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න. මේ හින්දා තමයි මේ රසායන විද්‍යාව මෙච්චර කරන්නේ. මොකද ඒක කම්පල්සරි රසායන විද්‍යාව සමත් වෙන්න ඕනේ මේ විෂයන් මේ කෝසස් දෙකට යන්න. හෙට අයින් කරන රසායන විද්‍යාව අනවශ්‍යයි කියලා රසායන විද්‍යාවත් 20000කට විතර වගේ අඩු වෙයි. මොකද මම මේ කියන්නේ ඒකයි. මොකද ළමයා බලන්නේ ඊසි. ඒ කියන්නේ පහසුවෙන් මේ තත්ත්වයන් ළඟා කරගන්න. ඉතින් මම හිතන්නේ මේ වැරදි ආකල්ප අපි කවුරු හරි තැනක ඉඳලා කියලා දෙන්න. ඉතින් මේක ටිකක් අමාරු කාර්යයක්. අපි යන්න ඕනේ මේක සම්පූර්ණයෙන්ම සමස්ත ජනගහනයක් මේ මිලියන 22න් 4.2ක් ඉන්නේ ස්කෝල පාසල් ශිෂ්‍යයෝ ආසන්න වශයෙන් මිලියන 4කට චුට්ටක් වැඩි. ඒතර එතනින් උසස් පෙළේ ඉන්නේ ඇත්තටම ඉන්නේ ළමයි ලක්ෂ 5යි අපි ගාව පාසලේ ඉන්නේ. හරි කුඩා ප්‍රමාණයක් ඉන්නේ. මේ කට්ටිය අපිට හොඳට අවදි කරගන්න පුළුවන් නම් අපිට මේ කාර්යය කරන්න ඕනේ. ඉතින් මම නම් කියන්නේ ඇත්තට අපි මේ කතා කරන ස්ථානයේ වැරදි. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආපුවම තමයි අපි මේ ළමයව අඩුම ගන්න අපිට මෝල් කරගන්න පුළුවන් වෙන්නේ කොයි විදිහට යන්න ඕනේ කියලා. ඉතින් අපි ලොකු උත්සාහයක් දාලා තමයි මේ තාක්ෂණ විද්‍යාවට ළමයි ගෙනාවේ. එයා පොඩ්ඩක් හිතනවා. එයාට පුළුවන් වෙන්න ඕන. අනිත් එක අපේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක මොහොතක් දෙන්න මහාචාර්යතුමා හැමත් අපි කෙටි විරාමයක් ලබා ගමු වෙලාව බලන්න. හොඳයි අපි නැවතත් ඉරිදා අයබෝවන් සංවාදයට මහාචාර්යතුමා ඔබතුමාගේ පිළිතුර අවසන් කරන තැන අපි හිටියේ. දැන් මම කියන්න හැදුවේ අපේ රටේ මේ උසස් අධ්‍යාපනයේදී විශේෂයෙන් අපි දකින තව දෙයක් තමයි මේ විශාල අසමතුලිතතාවයක් ඇති වෙලා තියෙනවා බාලකයන් සහ බාලිකාවන් අතර. කියන්නේ පිරිමි සහ ගැහැණු විශ්වවිද්‍යාලයේ සහ උසස් පෙළ පන්තිවල ශිෂ්‍යාවන්ගේ ප්‍රමාණය අති විශාල විදිහට වැඩි වෙලා තියෙනවා. ශිෂ්‍යයන්ගේ ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. 3න් 2යි 3න් 1යි වගේ තමයි ඉන්නේ. ඉතින් මම හිතන්නේ මේ ව්‍යවසායකයෝ නිර්මාණය කරගන්න ඕන නම් චින්තකයෝ නිර්මාණය කරගන්න ඕන නම් මේ ජෙන්ඩර් බැලන්ස් එක 50%ට රටේ ආසන්න නම් අපි එතනට ගේන්නත් හදන්න ඕනේ. ඒ කියන්නේ මේ අපේ උසස් පෙළ සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දෙකම ශිෂ්‍යයාට පොඩ්ඩක් අහිතකර තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේක අපි මම හිතන්නේ විශ්වවිද්‍යාලවල ඉන්න අය විදිහට සහ උසස් පෙළ කණ්ඩායම විදිහට මේකත් අපි ඇඩ්‍රස් කරන්න ඕනේ. මේ උසස් පෙළ පන්තියට එන්නේ නැති ශිෂ්‍යයව කොහොමද නැවතත් පාසලට ගෙන්න ගන්නේ? එයාගේ මොකද්ද රුචි අරුචිකම් බලන්න. ඒ කියන්නේ අර අපි මොඩර්නයිසේෂන් එකක් වෙලා නැහැ. මේක තමයි මේ බොහොම සරල උත්තරය ඕකයි. එයාව අපිට මේ කම්පියුටර් එකේ ගේන්න ඕනේ ක්ලාස් එකට, මේ ඩිවයිස් එක ගේන්න ඕනේ, මොබයිල් ෆෝන් එක ගේන්න ඕනේ. ඊට පස්සේ මේ මොනවාද ගණක යන්ත්‍රයේ ළමයාට දුන්නොත් දැන් අපි දැකලා තියෙනවා රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ළමයා ගාන හදලා අපිට අතාරිනවා සර්ට කැමති නම් සුළු කරලා උත්තරේ ගන්න කියලා තමයි විභාග ප්‍රශ්න පත්‍රයේ උත්තර දෙන එක. මොකද අපි දන්න මේක පිරිනමයක් කියලා. මොකද ඒ ළමයා ඒ තරම් කම්මැලි සුළු කරන්නේ. මොකද ගෙදර සුළු කරලා පුරුදුලා තියෙන ගණක යන්ත්‍රයෙන්. හැබැයි විභාගයට ඒක ගෙනියන්න දෙන්නේ නැහැ. ඉතින් අපි විභාග පරීක්ෂකයෝ විදිහට ප්‍රශ්න පත්‍රය හදලා අපිම සුළු කරගන්න ඕනේ දැන් මේ ළමයාගේ උත්තරේ. ඉතින් ඔය ගණනයකදී වෙනත් ආකාර නොයෙකුත් විදිහට ළමයෙක්ට හිතලා හදන්න පුළුවන්. අවසානයේදී ඒවලට අපි ලකුණු දෙන්නත් විදිහක් නැහැ. මොකද ශිෂ්‍යයා ඒක නිවැරදිව අවසානයේ දක්වා සුළු කිරීම කරන්නේ නැහැ. මම කියන්නේ අපි මේවා ඒක දුර්වලකමක් නෙමෙයි. ඒක ඒ සමාජයේ වර්තමාන සමාජය ගැන හිතලා මේ සිලබස් උත් එක්තරා දුරකට වෙනස් වෙන්න ඕනේ කියන අදහසක මම ඉන්නවා. එතකොට මම හිතන්නේ මේ වඩාත් පහසු වෙයි මේ කාරණාව අපිට කරගන්න. ඉදිරියේ වඩා ප්‍රායෝගික තැනකට මේ තත්ත්වය අරගෙන එන්නේ කොහොමද කියන සංවාදයේ කොටස් අපිට විටින් විට මතුවෙන්නේ. අපි ශාලිකාර්යරත්න මහත්මිය ළඟට යොමු වෙනවා. අපි මේ අයදුම් පත්‍රය සම්පූර්ණ කිරීම ඒකත් අපේ මේ වැඩසටහනේ ප්‍රධාන කොටසක්. බොහෝ දෙනෙක් අපිට අපෙන් විමසනවා දුරකථනයෙන් කතා කරලා. දැන් ලියාපදිංචි වීම, තමන්ගේ ඊමේල් ගිණුමක් සකස් කර ගැනීම, දුරකථන අංකය ගැන අපි කතා කරා. එතනින් එහාට කොහොමද මේ අයදුම් පත්‍රය පුරවගෙන ඉස්සරහට යන්නේ කියලාත් අපි යම් දැනුවත් කිරීමක් කරමු. එතකොට මේ අයදුම් පත්‍රය පුරවන එකේ වැදගත්ම කෑල්ල තමයි තමන්ගේ කැමැත්තේ අනුපිළිවෙල සටහන් කිරීම. එතකොට ඒකෙන් තමයි තමන් විශ්වවිද්‍යාලයේ මොන පාඨමාලාවටද තේරෙන්නේ කියන එක තීරණය වෙන්නේ. එතකොට මේ අවුරුද්දේ අපි පාඨමාලා 117ක් තියෙනවා ළමයින්ට අයදුම් කරන්න. එතකොට අපි ඉස්සරලාම ළමයාට උපදෙස් දෙන්නේ කොලයක් අරගෙන තමන් කැමැත්තේ අනුපිළිවෙල අපි 125ක් දාන්න අවස්ථාව දීලා තියෙනවා. තමන්ගේ කැමැත්තේ අනුපිළිවෙල ලියා ගන්න. එතකොට මම කැමති පළවෙනියට මේක 2 3 ඒ විදිහට කැමැත්තේ අනුපිළිවෙල ලියාගෙන ඊට පස්සේ ඇප්ලිකේෂන් එක පුරවනකොට එයාට පුළුවන් තමන්ට අදාළ තමන්ගේ විෂයන් 3 දැම්මට පස්සේ එයාට පෙන්නනවා එයාට ඉල්ලුම් කරන්න පුළුවන් පාඨමාලාවල් මොනවද කියලා. එතකොට එයාට තියෙන්නේ ඒක කැමැත්තේ අනුපිළිවෙලට පෙළගස්වන එක. ඒක තමයි ඊටාම වැදගත්ම දේ මේ ඇප්ලිකේෂන් එකේ. මොකද ඒක අනුව තමයි එයා විශ්වවිද්‍යාලයට
පාඨමාලාවට තේරෙන්නේ. එතකොට කැමැත්තේ අනුපිළිවෙල සටහන් කරලා දැන් අපි පරිශීලකයෙක් හැටියට ලියාපදිංචි වුණා. ඊට පස්සේ විශ්වවිද්‍යාල කැමැත්තේ අනුපිළිවෙල සඳහන් කෙරුවා. ඊට පස්සේ ඊතුරු අවශ්‍යතා සම්පූර්ණ කළා ඇප්ලිකේෂන් එක පුරවන්න ඕනේ. එතකොට එන ප්‍රශ්නයක් තමයි මට මේ ඇප්ලිකේෂන් එක පුරවනකොට ප්‍රශ්නයක් ආවොත් මම කාටද කතා කරන්නේ. එතකොට අපි ඒකට විශේෂ දුරකථන අංකයක් දීලා තියෙනවා 1919. 1919ට කතා කරලා තමන්ගේ ප්‍රශ්නේ යොමු කරන්න පුළුවන්. ඊට අමතරව අපි තව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉන්ෆර්මේෂන් සෙන්ටර් කියලා එකක් මේ වෙනුවෙන්ම අපි ආරම්භ කළා තියෙනවා. ඒකේ 30 දෙනෙක් ග්‍රැජුවේට්ස්ලා 30 දෙනෙක් වැඩ කරනවා. ඒක සතියේ දවස් 7ෙම වැඩ කරනවා. හැන්දෑවේ 6 වෙනකන් අපි උදේ ඉඳලා වැඩ කරනවා නිවාඩු දවසුත් ඇතුළත්ව. මම මේ වැඩසටහන අවසානයේදී ඒකේ දුරකථන අංකයන් සඳහන් කරන්නම්. ඒ දුරකථන අංකයන් අනුමතලා වුණත් තමන්ට ප්‍රශ්නයක් තියෙනවා ඒක කරගන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ සම්පූර්ණ කරපු ආයුධම් පතක වැරද්දක් තියෙනවා කියලා තේරුණොත් ඒක ආයෙත් සංස්කරණය කිරීමක් කරන්න පුළුවන්ද? සබ්මිට් කරාට පස්සේ අපි දෙන්නේ නැහැ ඒක කරන්න. හැබැයි මේකේ වැදගත්ම කොටස කැමැත්තේ අනුපිළිවෙල සඳහන් කිරීම එක හින්දා අපි ඇප්ලිකේෂන් නවත්තලා ඒ කියන්නේ අපි හිතමු ක්ලෝසින් ඩේට් එක අපි දැන් ජූනි 11 තියෙන්නේ කියලා. එතන ඉඳලා දින 30ක කාලයක් ළමයාට දෙනවා මේ කැමැත්තේ අනුපිළිවෙල ආය වෙනස් කරන්න, මකන්න, ආය එකතු කරන්න, ඒ ඕන දෙයක් කරන්න අපි මාසයක කාල සීමාවක් දෙනවා. ඔව්. ඒත් එක්කම විෂය බාහිර ක්‍රියාකාරකම් වලට ලබා දෙන ලකුණු මේ මොහොතේ ලබා ගන්න කොහොමද කියලාත් සමහරු ප්‍රශ්න අහනවා. ඒක අපි කරන්නේ මේ අවුරුද්දේ කට් ඔෆ් රිලීස් කරාට පස්සේ තමයි අපි 0.2ක් අතර පරතරයක් තියෙන කට්ටියට තමයි මේ ප්‍රවේශය සඳහා අයදුම් කරන්න පුළුවන්. හැබැයි ඒ වෙනකන් ඉන්නේ නැතුව අපේ පොතේ තියෙනවා ඒකට අයදුම් පත්‍රය. එතකොට අපි ඒකේ පැහැදිලිව කියලා තියෙනවා උසස් පෙළ විභාගයට ඉඳගත් දවසේ ඉඳලා පිටිපස්සට අවුරුදු 3ක් ඇතුළත විෂය බාහිර ක්‍රියාකාරකම් ජාතික මට්ටමේ, ජාත්‍යන්තර මට්ටමේ 1 2 3 ස්ථාන ලබාගෙන ජාත්‍යන්තර මට්ටමේ සහභාගීත්වයේ තියෙනවා නම් අපි කියනවා මේ ලකුණු දෙනකම් බලාගෙන ඉන්න එපා. ඒ ඇප්ලිකේෂන් එකත් පුරවලා මේ අවස්ථාවෙම දාන්න කියලා. ශාලිකා මට පොඩි බාධා කිරීමක් කරන්න. ඔය අර ලකුණු මේ කුසලතාවලට ඒ කියන්නේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේවට දෙන ලකුණු දෙන ඒවට මොන වගේ ඒරියාස් වලට එහෙම නැත්නම් මොන වගේ දේවල් වලින් ජයග්‍රහණය කරපු ශිෂ්‍යයන්ටද ලැබෙන්නේ කියලා ඔය පොතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒකට ශිෂ්‍යයෙකුට පුළුවන් Tamanට ඒක එලිජිබල් වෙන්න නැත්නම් සුදුසුකම් ලබන්නේ මොන වගේ තරඟ වලින් මොන මට්ටමේ වෑන් මොන තත්ත්වයන් ලබා ගත්තාමද කියන එක ශිෂ්‍යයෙකුට තීරණය කරන්න පුළුවන් පොත බලපෑම. ඔව්. ඒත් එක්කම සමහර මහාචාර්යතුමාගෙනුත් යම් ප්‍රමාණයක් ආවරණය වුණා ඇතැම් ලිපි ලේඛන අසම්පූර්ණ මේ වෙලාවේ ලබා ගන්න බැරි නම් ඒවා මේ මොහොතේ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැද්ද? ඒකට මම ඒ තැනට ආවොත් අපි මේ සැරේ මේ රටේ පවතින වාතාවරණය හින්දා පාසල් අයදුම් කරුවන්ට පැහැදිලිවම කියලා තියෙනවා තමන් අයදුම්පත පුරවලා ඉවර වුණාට පස්සේ ඒකේ print out එකක් අරගෙන අයදුම්කරුගේ ප්‍රකාශය කියන තැන තමන්ගේ අත්සන යොදන්න ඕනේ. කැමැත්තේ අනුපිළිවෙල සඳහන් කරන තැන අත්සන යොදන්න ඕනේ. ඒකේ පැහැදිලි ඡායාරූපයක් හරි ස්කෑන් පිටපතක් හරි අපි ඊමේල් ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා apply2020@ugc.ac.lk. ඒකට ඊමේල් එකක් දාන්න ඕනේ. මට මෙතනදිම තව එකක් කියන්න ඕනේ. අපිට ආපු ඊමේල් වල අපි දැක්ක දෙයක් තමයි ළමයා අස්සම් කරලා නැතුව ඒ විදිහටම තමයි ඒක අපිට ෆෝවර්ඩ් කරලා තියෙන්නේ. ඒත් අපි මේ වෙලාවේ සිසුන්ගෙන් ඉල්ලනවා අස්සම් කරපු පිටපත තමයි අපිට ඕනේ. එතකොට පාසල් අයදුම් කරුවා මේක කරාට පස්සේ අපි තියෙනවා විදුහල්පතිතුමාගෙන් අත්සන ගන්න. අපි කියනවා ඒගොල්ලෝ යන්න එපා පාසලට. අපි අපේ සභාපතිතුමා අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක මීටිමක් තියලා විභාග කොමසාරිස් ජෙනරාල්තුමාව ගෙන්නලා අපි එතුමාම කැමති කරව ගත්තා අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න එතුමාගේ සියලුම දත්ත අපිට ලබා දෙනවා කියලා. ඒ නිසා ළමයට තියෙන්නේ අර අත්සන් කරලා තමන්ගේ පළාතේ සංචරණ සීමා ඉවත් කරපු හැටිය ලියාපදිංචි තැපෑලට අර ඇප්ලිකේෂන් එක දාන එක විතරමයි පාසල් අයදුම් කරුවෙක් කරන්න ඕනේ. එතකොට අපි එතනින් ගියාම පෞද්ගලික අයදුම් කරුවන්ට තියෙනවා අවශ්‍යතා දෙකක්. පාසල් හැර යාමේ සහතිකයේ ඔරිජිනල් පිටපත අනිත් එක ග්‍රාම සේවා සහතිකය. එතකොට මේ අවස්ථාවේ ඒවා ගන්න බැරි බව අපි දන්නවා. ඒක නිසා දැනට ඒගොල්ලොත් කරන්න ඕනේ ඇප්ලිකේෂන් එක මං කියපු අයදුම්කරුගේ ප්‍රකාශය කියන පිටුවයි කැමැත්තේ අනුපිළිවෙල සඳහන් කිරීමේ පිටුවේ අස්සම් කරලා අර apply2020@ugc.ac.lk කියන ඊමේල් ලිපිනයට දැන් එවන්න ඕනේ. තමන්ගේ පළාතේ සංචරණ සීමා ඉවත් කරපු හැටිය අර අදාළ ඩොකියුමන්ට්ස් එක්ක
ඒක ලියාපදිංචි තැපෑලට දාන්න ඕනේ. එතකොට හැබැයි අපි හිතමු ඒ කවුරු හරි එක්කෙනෙක් ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරේ නැහැ කියලා. එතකොට එයා විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී විශ්වවිද්‍යාලයක් ලබා ගත්තත් අර තොරතුරු ටික දෙනකන් අපි එයාට ප්‍රවේශය ලබා දෙන්නේ නැහැ. අර ඊමේල් ලිපිනේ අපි ආයෙමත් මතක් කරමුද? apply 2020 2020@ugc.ac.lk මේක අපේ පුවත්පත් දැන්වීමෙත් පැහැදිලිව තියෙනවා. UGC වෙබ්සයිට් එකට ගියාමත් පැහැදිලිව මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔක්කොම අපි දාලා තියෙනවා. ඒත් එක්කම අපි අර දුරකථන අංකයත් මෙහෙම මතක් කරමුද දැන ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමිය? 011 2 69යි 53.01 011 2 69යි 53.02 011 2 12යි 34යි 81. මේ දුරකථන අංක වලට කතා කරත් ඔබට පුළුවන් ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න. ඊට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ්සයිට් එකට ගියාම ඇඩ්මිෂන් එකේ ඉන්න හැම ඔෆිසර්ගේම මොබයිල් නම්බර් එකක් තියෙනවා. ඒ ඕනම වෙලාවක ඒ පෞද්ගලික දුරකථනයකට ඇමතුමක් දීලත් අවශ්‍ය විස්තර ලබා ගන්න පුළුවන්. තව එක කෙටි ප්‍රශ්නයක් තිබෙනවා මේ විශ්වවිද්‍යාල සුහද මාරු කිරීමේ ක්‍රමවේදය කොහොමද සිද්ධ වෙන්නේ? එහෙම කරන්න පුළුවන්ද? මොකක්ද? පළවෙනිම උත්තරේ එහෙම ක්‍රමවේදයක් නැහැ. මොකද අපි මේක මේ දැන් ඉස්සර වගේ නෙවෙයි අපි මේක පරිගණක ක්‍රමවේදයකින් තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ළමුන් තෝරාගන්නේ. එතකොට අපි පළවෙනි සැරේ තෝරා ගැනීම කරලා ඉවර වෙලා පාඨමාලාවල ඇතිවන පුරප්පාඩු වලට ඊළඟට ඉන්න ළමයාගෙන් තමයි පුරවන්නේ. එතකොට ඒකත් වෙන්නේ මේ පරිගණක පද්ධතිය තුලින් මිසක් ඒ අරෙන්න පත්තරේ දාලා තියෙන සුහදමාරු සඳහා යදුම්පත් ඒ වගේ දේවල් කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. මම ළමයින්ට කියනවා ඒ වගේ දේවල් වලට අහු වෙන්නත් එපා කියලා. අහු වෙන්න එපා කියන වචනකුත් එතන පාවිච්චි කරනවා. ඔව් මොකද අපිට මේට මේ පැමිණිලි ලැබිලා තියෙනවා ඊසි කෑෂ් වලට සල්ලි දාන්න අපි මේක කරලා දෙන්නම්. ඒ වගේ අහුවෙච්ච මිනිස්සුත් ඉන්නවා. ඒක නිසා අපි කියන්නේ ළමයින්ට පත්තරේ දාන දැන්වීම් වලට ඒකට ප්‍රතිචාර දක්වන්න එපා කියලා. ඉතා හොඳ මතක් කිරීමක්. ඒ පිළිබඳව විමසීමුත් කරලා තිබුණා. ඒකයි අපි ඒ ගැන කතා කරේ. ආයෙමත් අපි කෙටි විරාමයක් ලබා ගන්නෙ. හොඳයි, අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලය ලබන දරුවන් තවදුරටත් එහි කෙලවරකට යන්න විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වෙන්න, ඒ සඳහා ලියාපදිංචි වෙන්න සහ විශ්වවිද්‍යාල පද්ධතිය සකස් වෙලා තියෙන්නේ කොහොමද, යාවත් කාලීන වෙන්නේ කොහොමද, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඊට ලබා දෙන දායකත්වය වෙනස් කිරීම, නව පාඨමාලා විශාල ක්ෂේත්‍රයන් ප්‍රමාණයක් ආවරණය වුණා සහ තව ඒ පිළිබඳව අපි කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ ප්‍රායෝගිකත්වය ගැනත් අපි කතා කරනවා. ඒ වෙනුවෙන් අපි අද ආරාධනා කරානේ රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමාට ආචාර්ය රවිලියනගේ මහත්මයාට. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ ආචාර්යතුමා විශ්වවිද්‍යාල සඳහා යන අය, නොයන අය, ඒ ලෙවල් ෆේල් වෙන අය, විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි අය, ඔවුන්ගේ ජීවිතය එතනින් ඉවරද? දැන් අපි සමහර අවස්ථාවල අහලා තියෙනවා අර රැකියා පොලිම ගැන කතා කරාට පස්සේ උපාධිධාරියෙක් රැකියාවක් කරන්න යනවා. හැබැයි උපාධිය ලබා ගන්න බැරි කෙනෙක්, අධ්‍යාපනයේ අතරමඟ අතහැරුණු කෙනෙක් ව්‍යවසායකයෙක් වෙලා ඔහු රැකියා නිර්මාණය කරනවා. සමහර අවස්ථාවල උපාධිධාරියෙකුට වුවත් ඔහු යටතේ ඔහුගේ සේවකයෙක් වෙන්න සිද්ධ වෙනවා. මම කියන්නේ මේ දෙකම සමාජයේ සිද්ධ වෙන දේවල්. ඒ අවස්ථා කොහොමද උදා කරගන්නේ? අපි වැටුණා කියලා අතහැරලා සාමාන්‍ය රැකියාවක් කරන්න යනවා, නැත්නම් ත්‍රිවිල් එකක් අතර ගන්නවා වෙනුවට ඔවුන්ට මොනවද කරන්න පුළුවන්? ඔව්, ඇත්ත වශයෙන්ම මනෝජ් මේක මේ හොඳ ප්‍රශ්නයක්. මේ වගේ පොඩි උත්තරයකින් මේක කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මම කෙටියෙන් ඒක සඳහන් කරන්නම්. මේ විශ්වවිද්‍යාලයෙන් පස්සේ හුඟක් වෙලාවට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙමේ බරම් ලැබුණ නැති වුණාන් පස්සේ හුඟක් වෙලාවට අපි පාරක් දෙපාරක් උත්සාහ කරනවා. ඊගාවට ඒගොල්ලෝ හදන්නේ ආයත රස්සාවක් හොයන්න. ඒගොල්ලෝ හදන්නේ පෞද්ගලිකාංශය හරි රාජ්‍යාංශය හරි කළමනාකරන සහකාරවරයෙක් හරි ක්ලරිකල් සර්විස් මොකක් හරි ලියලා ඔය රස්සාවක් හොයාගන්න. ඉතින් දැන් අපිට අර මම දැන් ඉස්සෙල්ලා දත්තයන් ටිකක් කිව්වනේ අපි මේ ලංකාවේ ව්‍යවසායකත්ව හිඟය, ඒ වගේම ව්‍යාපාරිකයෝ නෙමෙයි ව්‍යවසායකයෝ කියන්නේ කියලා. දැන් මම ඒ ගැනත් පොඩ්ඩක් කියන්නම්. මේ ව්‍යවසායකයෝ කියන්නේ ව්‍යාපාරිකයෝ නෙමෙයි. මේක හුඟක් හැමතැනදීම කතා බහට ලක් වෙන දෙයක්. ව්‍යාපාරිකයෝ කියන්නේ මොනවා හරි මුදලට මොකක් හරි අරගෙන සේවාවක් හා භාණ්ඩයක් සපයන කෙනා. හැබැයි ව්‍යවසාය
ව්‍යවසායකයා කියන්නේ අලුත් දේවල් නිර්මාණය කළා. ඒ අලුත් දේවල් නිර්මාණය කිරීම තුළින් පාරිභෝගිකයා තමන් දැනට හිටිය තත්ත්වයට වඩා උසස් තත්ත්වයකට පත් කරන අතර පාරිභෝගිකයව නිරන්තරයෙන්ම තෘප්තිමත් කරලා ඒ තුළින් තමාගේ ආයතනය සහ තමාගේ නිෂ්පාදන කළ ව්‍යවසායකත්වය නිර්මාණය කරන අයට. ඒගොල්ලන්ට තමයි අපි ව්‍යවසායකයෝ කියන්නේ. එතකොට මේ ව්‍යවසායකත්වයට ඕනේ තරම් අවස්ථාවල් තියෙනවා. මේකට මේ අපි කතා කරනවා මේ අපේ කළමනාකරණ භාෂාවේ මේ ස්ට්‍රැටජික් වින්ඩෝ එකක් කියලා. ඒක ඇවිල්ලා ඇත්තටම මේ නිකම් මේ අපිට අතට අහුවෙන භෞතික මේ ජනේලයක් නෙමෙයි. ඒකට නිකන් සිංහල වචනේ කිව්වොත් උපක්‍රමශීලී ජනේලය කියනවා. ඒකින්ද අපි එහෙම නැතුව කියමු ස්ට්‍රැටජික් වින්ඩෝ එක කියලා. මේ ජනේලයෙන් අපිට පේනවා එළිය. ඒ එළිය පේනකොට එළිය අවස්ථාවල් ඕනේ තරම් තියෙනවා. දැන් මම එක උදාහරණයක් ගන්නම්. මම මේ අද උදේ දත් මදිනකොට මේ දත් මදින්නේ මම සාමාන්‍යයෙන් මේ ඉලෙක්ට්‍රික් බ්‍රෂ් එකකින්. මේක මම එනකොට අරන් ආවා. එතකොට මගෙන් මහාචාර්යතුමා ඇහුවා රවි මොකද මේ දත් බුරුසු අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. මම කිව්වා පොඩ්ඩක් පෙන්නන්න අද මම මේකෙන් මදින්නේ කියලා කියන්නේ කියලා. මම මේ දත් බුරුසුවක් නිර්මාණය වුණේ ලෝකේට 1760 දී. ඒ කියන්නේ අවුරුදු 250කටත් වැඩි කාලයකට ඉස්සලා. දත් බුරුසුවක් මේ දත් මදින නිකම් බුරුසුව. ඊට ඉස්සෙල්ලා එක්කෝ දත් මැදලා නැහැ. හැබැයි දැන් අපේ නම් අවුරුදු 2500ක අතීතේ අපි අර මේ හැත් වලින් දත් මැද්දානේ. එතකොට ඒකට වඩා හොඳට මේ කට අස්සට දාලා මේ යන්න විදිහට හැන්ඩලයක් සහ මෙයාගේ එකක් එක්ක දත් බුරුසුවක් නිර්මාණය වුණා. එතකොට මේ දත් බුරුසුව නිර්මාණය කරපු පුද්ගලයා ඔහුට විතරක් නෙමෙයිනේ. ඔහු වගේ තව දත් බුරුසු හදන කර්මාන්තශාලා ලක්ෂ ගණනකට ලෝකේ පළවෙනි වෙඩිමුරේ තිබ්බා. ඒකෙන් අද දත් බුරුසු මාකට් එක ලෝකේ බිලියනයක් විතර අවුරුද්දකට දත් බුරුසු විකුණනවා. අවුරුද්දකට දත් බුරුසු විකුණනවා. එතකොට මේවත් එක්ක මම කියන්නේ US ඩොලර්ස් බිලියනයක් විතර දත් බුරුසු වලින් බැලුවොත් ඊට වඩා ආයි සුදන්ත හදනවා. මම බිලියන 7ක් මොකද බිලියන 7ක් මාසෙකට බිලියන 7ක් ඔව් බිලියන. ඒ කියන්නේ US ඩොලර් බිලියනයක දත් බුරුසු ලෝකේ විකුණන. ඊටත් වැඩි. ඊට පස්සේ මේ දත් බුරුසුව නිර්මාණය වුණේ 1900 සුදන්ත මුකුත් කියන්න එපා මම කියලා කරගෙන 1940 දී මේ දත් බුරුසුව නිර්මාණය වුණා. මේක නිර්මාණය වුණේ වයර් එකක් එක්ක. එතකොට මේ වයර් එකක් එක්ක දත් බුරුසුව නිර්මාණය වුණේ මේ අතින් දත් මදින්න බැරි අය. මේ අතින් ආබාධ අත කැඩිච්ච අයට මේ ආබාධිතයන් වෙනුවෙන් එකක් හැටියට මේ ඉලෙක්ට්‍රික් ප්ලග් එකට ගහලා මේක දත් ටික මදින්න තමයි මේක හැදුවේ. හැබැයි 1960 දී අවුරුදු 20කට පස්සේ මේක මේ කෝඩ්ලස් දත් බුරුසුවක් හැටියට නිර්මාණය කළා ජෙනරල් ඉලෙක්ට්‍රික් කියන ආයතනය ඇමරිකාවේ. හැබැයි දැන් ඒගොල්ලෝ දත් බුරුසු හදන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ මේක රීචාර්ජබල් එකක් හැටියට ආයි ආවා රීචාර්ජ් කරන්න පුළුවන් හැටියට. බැටරි දාන්න මුලින් හැදුවා. ඊට පස්සේ රීචාර්ජබල් කියලා එකක් ඇවිල්ලා දැන් මේ දත් බුරුසු වෙළඳපොලේ මේ දත් බුරුසු තියෙනවා රුපියල් ඒත් ආයි මේ ගණන් බැලුවොත් එහෙම US ඩොලර්ස් මිලියන් 500ක විතර මේ දත් බුරුසු විකුණනවා අවුරුද්දකට. මේ නිර්මාණය වෙලා. මේකට පේටන්ට්ස් තිබුණ කාලයක් ඕරල් බී කියන ආයතනයේට ඊට පස්සේ එක ආයතන වලින් ඇවිල්ලා පේටන්ට් එක අවුරුදු 5ක හරි කාල පරිච්ඡේදයෙන් ඉවර වුණාන් පස්සේ ආවා. දැන් මම මේ කියන්න හැදුවේ මේ දත් බුරුසුවක් ගැන කතා කරේ මේ එක පොඩි උදාහරණයක් නේ. මේ නිර්මාණ තුලින් අලුත් දේවල් කොච්චර ආයි තව ටිකක් කලකට මීටත් වඩා මේකට තව අගය එකතු කිරීමෙන් වෙයි. හැබැයි එකම දේ තියෙන්නේ අපේ ශිෂ්‍යයන්ට මේ උසස් පෙළ හදාරන්න මෙන්කන් ඉගෙන ගත්තාම ඕනේ තරම් ඇති. මොකද උසස් පෙළ හදාරන්න යන උසස් පෙළ පාස් වෙන තරමට ඉගෙන ගත්තේ අය ලෝකේ ඕනේ තරම් නිර්මාණය කරා. කොටිම කියනවා නම් බිල් ගේට් ගත්තත් ස්ටීව් ජොබ් ගත්තත් මේගොල්ලෝ මේ යුනිවර්සිටි එකේ ඉගෙනගෙන නැහැ නේ. ඒගොල්ලෝ ඩ්‍රොප් අවුට්ස් නේ යුනිවර්සිටි එකෙන්. ඉතින් ඒගොල්ලෝ මේ ලෝකේ කොටිම කියනවා නම් අපි කියනවා ලෝකේ ලොකුම කම්පැනිය. ලෝකේ ලොකුම කම්පැනිය Apple ආයතනයනේ. Apple ආයතනයේ හිටපු නායකයා Apple ආයතනයේ නිර්මාණය කරපු ස්ටීව් ජොබ්ස් කියන කෙනා ආර්ට්ස් කරපු කෙනෙක්. හැබැයි ඔහු iPad එක හදනකොට ඒ කාලේ තිබුණානේ අර ඩොංගල් එකක් ගහන්න අරහෙන් ගහන්න මෙහෙන් ගහන්න ප්ලග් ගහනකොට කිව්වා නෑ ඉදිරියේ අනාගතයේදී ඔය ඩොංගල් කතාවල් නෑ. ඒ කාලේදී මේ Wi-Fi කියලා මේ අවකාශයේ තියෙයි මේ දත්ත නෙමෙයි මේ අපේ මේ කනෙක්ෂන් එක. එතකොට ඒ අවකාශයට හරියන එකක් නිර්මාණය කරනකොට මුළු බෝඩ් එකම විරුද්ධ වුණා. ඇයි ඕකට අපි ඩොංගල් එකක් ගහමුකෝ. ඕකට මෙහෙම කළා මෙයා ඩොංගල් එකක් නැති iPad එකක් මේ Wi-Fi
වලින් වැඩ කරන මේ චාර්ජින් පෝට් එකයි අර කනට ගහන එකයි එක විතරක් එක්ක එකක් හැදුවා. එතකොට අර පෝට් එක මේ පෝට් එක මොකුත් මේකක් නැහැ. එතකොට ඒකත් එක්ක හැදුවා තව Samsung වගේ ආයතන අර ඩොංගල් ගහන ටැබ්ලට් මේවත් එක්ක. හැබැයි එකක්වත් නිර්මාණය වුණේ නැහනේ. ඒක ලෝකේ අලුතෙන් හැදුනේ නැහැ ඒවට වෙළඳපොළවක්. මොකද හැබැයි අර ඔහු දැක්ක අනාගතය. අන්න ඒක තමයි අපි අර ස්ට්‍රැටජික් වින්ඩෝ එක ඇතුලෙන් අර උපක්‍රමශීලී ජනේලය ඇතුලෙන් දකින්න. මේ ඕක දකින්න බැරි එක තමයි අපේ ව්‍යවසායකත්වයට තියෙන ලොකුම ප්‍රශ්නේ ලංකාවේ. මම මේ ගැන දිගට කතා කරන්න යන්නේ මේක ඊටාම සංවේදී ජනකයි. මේකට වග කියන්න ඕනේ අපේ රටේ මිනිස්සු. මේකට මේ දේශපාලනඥයන්ට දොස් කියනවා මේ ව්‍යවසායකත්වය නිර්මාණය වෙන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ එක්තරා තැනකදී වග කියන්න ඕනේ ඒකට වටපිටාව හදන්න නැති එකට. හැබැයි ප්‍රධාන වශයෙන් වග කියන්න ඕනේ අපේ සංස්කෘතිය හා සමාජීය දේවල්. විශේෂයෙන්ම අම්මලා තාත්තලා. ඒ වගේම මේ අපේ ඉන්න යාළුවෝ. කවුරුත් මේ දැන් කොටින්ම කියනවා නම් අපි සම්පත්ල ඉස්කෝලේ යන කාලේ අපි බස් එකේ එල්ලිලා යනවා මේ කොළඹට එනවා බස් එකේ එල්ලිලා. එහෙමත් නැත්නම් අපි ෆුඩ් බෝඩ් එකේ ඇතුළේ සෙනග නැතුණත් ෆුඩ් බෝඩ් එකේ යනවා. දැන් එහෙම ළමයින්ට කියන්නේ අපි කොච්චර කොල්ලොත් එක්ක ගුටි කෙලක නැද්ද? ඒව තුලින් අපි කොච්චර දේවල් ඉගෙන ගන්න නැද්ද? දැන් බෑක්පැක් එකක් අරගෙන ළමයෙක්ව පටවනවා වාහනේට ඊට පස්සේ ඒ බෑක්පැක් එකත් එක්ක අල්ලලා ළමයා බාන මං කියන්නේ ඒකට බානවා කියලා. ඉතින් ඒ ළමයෙක් අර මහාචාර්යතුමා කිව්වා වගේ කොහොමද අපි අර soft skill එක අපි soft skill කියලා කතා කරන්නේ මොනවද computer skill english ඕවනේ අපි කතා කරන්නේ general knowledge නේ. හැබැයි අපි මේ challenge ගන්නවා කියන soft skill එක කො ඒ ඇතුලේ තියෙනවද අපේ දරුවෝ ඇතුලේ? එතකොට ඒකට වග කියන්න ඕනේ අම්මලා තාත්තලා නෙමෙයිද? උදේ ඉඳන් රෑ වෙනකම් පන්ති පවත්වනවා පාන්දර 5ට ගිහිල්ලා රෑ 12ට වෙනකම් පන්ති. ඒ ළමයි කොහොමද සමාජයේ දේවල් උකහාගන්නේ? ඒ මදිවට අපිට මහා ලොකු ව්‍යසනයක් ඇවිල්ලා තියෙනවා. අර Apple ආයතනයේ සභාපතිවරයාට මම ගෞරව කරනවා වගේ ඔහුට මම කර්ස් කරනවා අනිත් පැත්තෙන් සාප කරනවා මේ ෆෝන් එකක් හදලා තියෙනවා. එතකොට මේ ළමයින්ගේ ගෙවල් වල අම්මලා තාත්තලාගේ හැමෝගෙම වැඩේ මේ ටෙලිෆෝන් එකක් දිහා මෙහෙම කර රටේ තියෙන තරම් විගඩන් අනුන්ගේ උපදූප මේක බලනවා මිසක් මේ ළමයෙකුට කියා දෙන්නෙත් නැහැ ළමයෙක් ඉගෙන ගන්නෙත් නැහැ මේ ටෙලිෆෝන් එක ඇතුලෙන් තමයි මේව විසඳන්න හදන්නේ මම මගේ කර්මාන්තශාලා තියෙන කොළඹින් පිට මම පදිංචි වෙලා ඉන්නේ කොළඹේ මම හවසට මේ පැත්තට එනවා බොහෝ වෙලාවට මේ පහුගිය කාලෙදී මේ එනකොට දැන් නම් ඉතින් එහෙම අඩුයිනේ රස්සාවට යනවා යනකොට අර වෑන් වල යන බස් වල යන පිරිස දකින්න මේ ට්‍රැෆික් එකේදී අපි මාරු වෙනවා. එතකොට ඒකෙදි මාරු වෙනකොට බස් එකක් ඇතුලේ යන අයගේ 90 වගේ තියෙන කනේ අර වයර් දෙකක් ගහලා මෙන්න මේකක් දිග වටේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. හැබැයි අපි බස් එකේ යනකොට අපි ගෑන් ළමයි දිහා බැලුවා, පාරේ යන වාහන දිහා බැලුවා, අර ගස්වැල් දිහා බැලුවා, අපි උකහාගත්ත සමාජයෙන්. අපි මේ වාතාවරණය අන්න ඒ ජනේලෙන් එළිය බලන්න බැරි වුණොත් අපිට රටක් හැටියට මෙතනින් එහාට යන්න බෑ. ඉතින් ඒව ඇමරිකාවේ ඒව තියෙනවා, අපි ඕස්ට්‍රේලියාවේ තියෙනවා. ඒවැදී මේ ඔෆිස් වෙලාවේදී මේවා බලන්නවත් බෑ, ටෙලිෆෝන් එකක් ඔන් කරන්නවත් බෑ. හැබැයි අපේ ඔෆිස් එකේ ආපු වෙලාවෙ ඉඳන්ම සමහර ලාවට එක කෙනෙක් ගාව ටෙලිෆෝන් 3යි. එයාට චැට් කරනවයි Facebook එක යනවයි එයාගේ කොහේ හරි ඉන්න යාළුවෙක්ගේ යාළුවේ ට්‍රිප් එකක් ගියව ෆොටෝ බලනවයි ඔන්න ඔය රෙන්න වෙන වැඩක් නැහැ. ඉතින් මං කියන්නේ අපි මෙන්න මේක වෙනස් කළ යුතුයි. එහෙම නැත්නම් උසස් පෙළ කියන එක ඕන තරම් ඇති ව්‍යවසායිකත්වයක් නිර්මාණය වෙන්න මං කියපු 2.8% 10%වත් අඩු ගානේ මේ 4 ගුණයකින්වත් වැඩි කරගත්තේ නැත්නම් හැකි ඉක්මනින් ඒකට දින කියන්න බෑ හැකි ඉක්මනින් වැඩි කරගත්තේ නැත්නම් අපිට මේ ළඟදී මම ජනාධිපතිතුමාට කිව්වා මේකට හැදෙන්න ඕනේ ජනාධිපතිතුමනි මේ කණු ටික මේ ව්‍යවසායිකත්වය අපි හදන්න දල ජාතික එක පුද්ගල ජල ජාතික නිෂ්පාදනය ඩොලර් 7000 ගැන කතා කළාට වැඩක් නැහැ. ඒක ඩොලර් 7000ට හදන්න ව්‍යවසායිකයෝ හැදෙන්න ඕනේ. ආයතන හැදෙන්න ඕනේ. පෞද්ගලිකංශ හැදෙන්න. පෞද්ගලිකංශ හැදෙන්න ඒ කණු ටික හැදෙන්න ඕනේ. කණු ටික තමයි ව්‍යවසායිකයෝ. ව්‍යවසායිකයෝ හැදෙන්න නැතුව අපි මේ 75%ක් 80ක් දල ජාතික නිෂ්පාදිතයේ දායකත්වය ලැබෙන පෞද්ගලිකංශය නැතුව අපි ඩොලර් 7000 ගැන කතා කළාට වැඩක් නැහැ. ඒක පුද්ගල දල ජාතික ආදායම. එතකොට අපි මේ කණු නිර්මාණය කරන්න නම් ආයතන අලුත් ව්‍යවසායිකයෝ හැදෙන්න ඕනේ. ව්‍යවසායික හැදෙන්න නම් අපේ මේ සමාජමය සංස්කෘතික මේ දෙමෝපියන්ගේ ඉඳ මොකද වෙරළු ගහේ නැග්ගහම අපිට වෙරළු ගහේ නැග්ගහම නැන්දක් ඉන්නවා අම්මත් ඉන්නවා අල්ලපු ගෙදර නැන්දක් ඉන්නවා පුතේ බහින්න කියලා ගෝණියකුත් අල්ලනවා මේ වැටේ කියලා යටින්. කවුරුත් කියන වෙරළු ගහට නැගට කම නැහැ වෙරළු කඩාන පරිස්සමෙන් බහැපන් කියන්න. මොකද අපිට මේ චැලෙන්ජ් එක ගන්න පුරුදු වුණේ නැහැ. එතකොට කොහොමද ව්‍යවසායිකයෙක්
නායකයෙක් හැටියට අපි දැන් උදේට යනකොට අපි දන්නේ මොන දේවල් කොරෝනා රෝගීන් කී දෙනෙක් අපේ ආයතනයක ඉඳීද මොන ප්‍රශ්නයක් වෙයිද ගිනි අරගෙන තියෙයිද හැබැයි ඒ ඕන එකක් අපිට අභියෝගයක් ගන්න අපි සූදානම් වෙන්න අපිට වාතාවරණය තිබුණා අවාසනාවක මහත ඒ තිබිච්ච එකක් දැන් අපිට නැති වෙලා තියෙනවා මොහොතක් දෙන්න අපි වෙලා බලලා එකක් වටිනා කාරණා රාශියක් ප්‍රායෝගිකත්වයත් එක්ක කතා කළේ සමහරලාවට මේ අභියෝග දිනන්න අභියෝග නෑනේ අභියෝග අරගෙන තියෙන්නේ තුන්වෙනි පාර්ශවයක් විසින් ඒ හින්දා මූණ දෙන දරුවන්ට අභියෝග අවම කරලා තියෙනවා එතකොට ඒ හරහා ලැබෙන අත්දැකීමත් අවම වෙයි ඒ හින්දා දෙමව්පියන්ටත් ඒ පිළිබඳව කල්පනා කරන්න මම හිතන්නේ මේ පද්ධතිය ඇතුලේ ඉඩක් තියෙනවා ඔබතුමාගේ අත්දැකීම් එක්ක ඔබ කතා කළේ සම්පත් අමරතුංග ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා ව්‍යවසායකයෙකු විදිහට රවිලියනගේ මහත්මයාත් සඳහන් කළා වගේ සමහර අවස්ථා පිළිබඳව අවස්ථා නිර්මාණය කරන්න පාඨමාලා හඳුන්වා දෙන්න ලෝකයට නවීන ලෝකයට ගැලපෙන පාඨමාලා සකස් කරන්න සාමාන්‍ය පාඨමාලා වලින් එහා ඔබතුමාලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විදිහට ක්‍රියාත්මක වෙලා තියෙනවා මොනවද අනාගතයට ගැලපෙන අලුතෙන් සකස් කරලා තියෙන පාඨමාලා විශේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනාගතය වෙනුවෙන් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද වෙනස් කරලා තියෙන්නේ කොහොමද මේ අවුරුද්දේ විශේෂයෙන්ම පාඨමාලාවන් කීපයක් හඳුන්වා දෙනවා. ඔව්. මේවා ලංකාවේ මේ කියන විශ්වවිද්‍යාලවල විතරයි පටන් ගන්නෙ. උදාහරණයක් හැටියට කැලණිය විශ්වවිද්‍යාලය වෘත්තීය චිකිත්සාව occupational therapy කියන උපාධිය පිරිනමනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දෘෂ්ටි මිතිය කියන ඒ කියන්නේ ඔප්ටිමෙට්‍රි කියන උපාධිය ලංකාවේ ප්‍රථම අවස්ථාවේ ඉදිරිපත් කරනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වෙනුවෙන් වෙනම උපාධියක් ඉදිරිපත් කරනවා. බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව වශයෙන් ඒක අපි හඳුන්වන්නේ. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික රසායන විද්‍යාව. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් නැවතත් ඉදිරිපත් කරනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ පරිගණක විද්‍යාව. මේ දෙකම එකතු කරලා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේ මෑතකදී ගම්පහ වික්‍රමාරච්චි ආයතනය අපි විශ්වවිද්‍යාලයක් බවට පත් කරා. ඒ නිසා අලුත්ම උපාධි ගණනාවක් මේ විශ්වවිද්‍යාලය ඉදිරිපත් කරනවා. උදාහරණයක් හැටියට දේශීය ඖෂධ සම්පත්, සෞඛ්‍ය තොරතුරු සහ sannivedana තාක්ෂණය, සෞඛ්‍ය සංචාර සහ ආගන්තුක සත්කාර කළමනාකරණය, ජීව වෛද්‍ය තාක්ෂණය, දේශීය ඖෂධ තාක්ෂණය, යෝගා සහ පාර මනෝවිද්‍යාව, සමාජ අධ්‍යයන සහ දේශීය දැනුම කියන මේ සියලුම උපාධි ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයෙන්. ඊට පස්සේ ඊටමත් වැදගත් නැවතත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගිණුම් කරන තොරතුරු පද්ධති කියලා අලුත්ම උපාධියක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර මේ කලා දරුවන්ට ඉදිරිපත් කරනවා තොරතුරු තාක්ෂණය පිළිබඳ වෙනම උපාධියක්. ඊට පස්සේ පීඨ දෙකක් අලුතෙන් ලංකාවේ බිහි වෙනවා. ඒ පීඨ දෙකම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තුල බිහි වෙන්නේ. එකක් දන්ත වෛද්‍ය විද්‍යාව, අනිත් එක ජලජ සහ නාගරික ජෛව සම්පත් කියන පීඨ. මේ පීඨ ඇතුලේ ජලජ ජෛව සම්පත් උපාධියත් නාගරික ජෛව සම්පත් උපාධියත් ලංකාවේ ප්‍රථම වරට මෙවර හඳුන්වා දෙනවා. මනෝජ් මං එක දෙයක් කැමති කියන්න මේ උසස් පෙළ සමත් වුණාට පස්සේ මම දකින විදිහට අපි කවුරුත් දකින විදිහට ඒ ගෙවල් වල ලොකු සතුටක් තියෙන්න ඕනේ. තමන්ගේ පුතා දුව විශ්වවිද්‍යාලයට සමත් වෙන්න පාස් වුණා කිව්වයින් පස්සේ ඒ ගෙදර ලොකු සතුටක් තියෙන්න ඕනේ. නමුත් ඒ ගෙවල් වල ඒ සතුට නෑ මනෝජ්. අර මං කලින් කිව්ව නිදහස් නිවහල් චින්තනය මේ ඒ විදිහට පුරුදු කරලා නැති නිසා මෙතනදී නැවත පාඨමාලා අරගලයකට ඒ පවුල් පිටින් සම්බන්ධ වෙනවා. දැන් මෙතුමිය කිව්වා ශාලිකා මහත්මිය ඒ අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුලේ
තියෙන මේ දරුවන් ඇතුළත් කරගැනීමේ මේ අංශයේ ඉන්නේ සියලුම නිලධාරිනියන් හැමෝම කාන්තාවන්. 7 දෙනෙක් එහි ප්‍රධාන වැඩ කටයුතු කරනවා. ඔවුන්ගේ ජන්කම් දුරකථන තමයි මේ අද ප්‍රසිද්ධ මාධ්‍යයේ තියෙනවා කියලා වෙබ් එකට බලලා කතා කරන්න කියලා කිව්වේ. එතකොට ඒක මං හිතනවා රජයේ සේවකයෝ වශයෙන් කරලා තියෙන ලොකු කැපකිරීමක් කියලා. මොකද රටකට ජංගම දුරකථනයේ විවෘත කරා කියන්නේ ඒකට වෙලාවක් නැහැ. එතකොට මේ දෙමව්පියෝ මේ අරගලයට ඇවිල්ලා තමන්ගේ දරුවා තේරුනේ කුමන පාඨමාලාවටද පුළුවන් තරම් එතනින් උඩ පාඨමාලාව ලබා ගන්නකන් ඒ ගෙදර පුදුම කනස්සල්ලෙන් ඉන්නේ. මගේ ජංගම දුරකථනයට වැඩිපුරම කතා කරන්නේ අම්මලා. දරුවෝ නෙමෙයි. පුළුවන් ද අපේ දරුවව මේ තියෙන පාඨමාලාවෙන් ඉහළ පාඨමාලාවට ගන්න. නමුත් විශ්වවිද්‍යාලයේ අපේ මුළු ජීවිතේම කැප කරලා තියෙන අපි දන්නවා ඕනම පාඨමාලාවක් හොඳින් කරොත් ඔහුට මේ ලෝකේ ලොකු තැනක් තියෙනවා. පාඨමාලාවට රස්සාවල් නැහැ. පාඨමාලාවට රස්සාවල් නැහැ. ඒක සම්පූර්ණයෙන් වැරදි. ආචාර්ය රවි ලියනගේ කියයි එතුමාගේ ආයතනයේට රස්සාවට ගන්නේ වැඩ කරන්න පුළුවන් අය මිසක් ඒ යම්කිසි ශේෂ්ත්‍රයක උපාධියක් ගත්ත කෙනෙක් නෙමෙයි. ඒ නිසා එක පැත්තකින් ගත්තාම මේ විශ්වවිද්‍යාලවලට තේරිච්ච පවුල්වල ඇත්තටම දුකකින් ඔවුන් කටයුතු කරන්නේ ඔවුන්ට ඒ පළවෙනියටම ඉල්ලපු දේ හම්බුන්නේ නැත්තම්. අපේ විද්‍යාපීඨ තියෙනවානේ. විද්‍යාපීඨවල අපි හදන්නේ විද්‍යාඥයෝ. මේ විද්‍යාපීඨයකට අපි දරුවෝ 500ක් උදාහරණයක් හැටියට ඇතුල් කරගන්නවා නම් මනෝජ් විශ්වාස කරනවද අපි දරුවෝ 1000කට ලියුම් අරිනවා එන්න කියලා. 500යි තියෙන්නේ පුටු අපි 1000කට ලියුම් අරිනවා. මනෝජ් දන්නවද ඇයි අපි 1000කට ලියුම් අරින්නේ කියලා? 500ක්වත් එන්නේ නැහැ. විශ්වවිද්‍යාල වරම් ලැබිච්ච විද්‍යාපීඨේ දරුවෝ ඒ ලියුම ලැබුණට ඒ විද්‍යාපීඨයට අද එන්නේ නැහැ. يعني ඉල්ලුමක් නැති තැනක් වෙලා තියෙනවා. නෑ. ඒ කියන්නේ උඩ පාඨමාලාවකට යන්න වෛද්‍යවරයෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙන්න දරුවෝ දෙතුන් වතාවක් උසස් පෙළ කටයුතු කරගෙන යනවා. එතකොට දැන් බලාපොරොත්තු ගැන අපි දරුවන්ට බාධා කරන්නේ නැහැ. නමුත් ඒවට යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි විද්‍යාපීඨවල තියෙන ලෝකයේ ඉල්ලුම ගත්තයින් පස්සේ විශ්වවිද්‍යාල වරමක් ලැබිලා විද්‍යාපීඨයකට එන්නේ නැහැ කියන එක මනෝජ් අපිට මේක තේරුම් ගන්න බැරි අපේ රටේ තත්ත්වයක් මේ ඇති වෙලා තියෙන්නේ. මාචාර්යතුමා මට පොඩි බාධා කිරීමක් කරන්න ඕනේ. මම මේ ඔය කතාව කිව්වහම මම ඔක දන්න කාරණාවක් මේ විශ්වවිද්‍යාල පද්ධතියට සම්බන්ධ හින්දා අපිට අද සයන්ස් ග්‍රැජුවේට්ස් නැහැ ගන්න. සයන්ස් ග්‍රැජුවේට්ස්ට තියෙන ඉල්ලුම සපුරන්න පෞද්ගලික අංශයේ තියෙන ඉල්ලුම සපුරන්න විද්‍යා උපාධිධාරීන්ගේ ඉල්ලුම සපුරන්න නැහැ. මොකද අපිට අද තියෙනවා අපේ විශ්වවිද්‍යාලයට මේ මැනේජ්මන්ට් ට්‍රේනින්ස්ලා හැටියට පිටවෙච්ච විශ්වවිද්‍යාලෙන් පිටවෙච්ච සයන්ස් ග්‍රැජුවේට්ලා අවුරුදු 3-4 යනකොට ලක්ෂ 3-4 පඩි ගන්න රස්සාවල් අපි ගාව තියෙනවා. ඉතින් ඒවා කවුරුත් දන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ වෛද්‍යවරයෙක් දොස්තර කෙනෙක් මෙතුමා කිව්වා වගේ මේ ඉංජිනේරුවෙක් වුණ නැත්නම් මේක ජීවිතේ එතනින් කඩා වැටෙනවා කියලා. ඉතින් මේවා මේ අවකාශයන් ගැන අවබෝධයක් නැතිකමත් ලොකුම ප්‍රශ්නයක් මේ සභාවතුමා මම හිතන්නේ අපිට ඒ ගැනත් මොනවා හරි ඇත්තටම මේ දෙමව්පියන්ට තමයි මේ ඉල්ලීම කරන්නේ දරුවන්ට නිදහස්ව ඉගෙන ගන්න දෙන්න කියන එක. එතකොට දැන් අපේ කාලේ මේ ප්‍රශ්න තිබුණේ නැහැ. ඒ කියන්නේ ඒක උන්ට අවබෝධයක් නැතුවද දැන් මෙතුමත් කියන්නේ දැන් මම ප්‍රායෝගිකව දන්න ෆිසිකල් සයන්ස් කරන කෙනෙක් මූල්‍ය ආයතනයක සේවාවක් කරන්න රැකියාවක් තෝරගන්න. එහෙම නැතුව ඒ ක්ෂේත්‍රවල ඉඩ තියෙනවා කියන එකද කියන්නේ? ඉඩ තියෙනවා කියන්නේ දැන් මට ඉන්නවා මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක් සුදන්ත මට මේ ඇප්ලිකේෂන් එකක් දැම්මයන් පස්සේ කියන්නේ පත්තරේ දැන්වීමක් හරි නැත්නම් টොප් ජොබ්ස් වල දැම්මයන් පස්සේ ඇප්ලිකේෂන් 10ක් එනවා. ඉන්ටර්වියුවට එන්නේ 3 දෙනායි. 3 දෙනාගෙන් කෙනෙක් තෝරගෙන කතා කරාම සුමානයක් පරක් වුණොත් එයාට ටක් ගාලා ජොබ් එකක් හම්බ වෙලා. ඊටු දෙන්නට කතා කරනකොට ඒ දෙන්නටත් හම්බ වෙලා. මම කියන්නේ එච්චර මේ ඉල්ලුමක් රැකියාව වෙළඳපොලේ තියෙන. ඒ වගේම පිටරට විශ්වවිද්‍යාල පිටරට රැකියාවල් වලට
වලට. මේක පුදුම ඉල්ලුමක් තියෙනවා. මේක ගැන අවබෝධයක් නැතිකම හින්දා ඉතා අවාසනාවන්ත කාරණාව තමයි මේ අපි කවදත් කතා කරන ප්‍රශ්නයක්. මේ විශ්වවිද්‍යාලයට වෛද්‍ය විද්‍යා උපාධිධාරීන් ව්‍යාහාරික විද්‍යාපීඨවලට ළමයි ගන්න බෑ. දැන් උදාහරණයක් හැටියට මමත් මහාචාර්ය සුදන්තත් අපි හොඳටම දන්නවා ඇමරිකාවේ විශ්වවිද්‍යාල කීපයක් තියෙනවා. ඒ අය බලාගෙන ඉන්නවා අපේ විද්‍යාපීඨයේ දරුවන්ගේ උපාධි ඉවර වෙනකන් ආචාර්ය උපාධියට පූර්ණ ශිෂ්‍යත්වයේ එක්ක ගෙනියන්න. එතකොට 120ක් විතර අපේ දරුවෝ විද්‍යාපීඨේ විදේශගත වෙනවා පූර්ණ ශිෂ්‍යත්වයත් එක්ක. මේ ලෝකේ තියෙන තරමක් අවස්ථා තියෙන්නේ විද්‍යාඥයින්ට. නාසා ආයතනයේ ඉන්නේ විද්‍යාඥයෝ. ලාංකිකයොත් ඒක මට තේරෙන්නේ නැහැ ඇත්තටම ඇයි කියලා. අනිත් එක තමයි මං කියවනේ මේ විෂයන් අනුව මේ රැකියාව නැහැ. තමන්ගේ හැකියාවටයි රැකියාව තියෙන්නේ කියලා. මම උපකුලපති වශයෙන් ඉන්න කාලේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ ඉතිහාස අංශයට ගත්තා දරුවෙක්ව. ඔහු හොඳට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරලා තිබුණා. ඉතිහාසය පිළිබඳ ඔහුට හොඳ පන්ති සාමර්ථ්‍යයක් තිබුණා. ඔහු ගියා අවුරුදු 3ක් යද්දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට. ඒ නිසා දැන් අපි සමහර වෙලාවට සමහර විෂයන් වලට ඉල්ලුමක් නැහැ කියලා අපි හිතනවා. එහෙම එකක් නැහැ. සමහර වෙලාවට ඒ තැන්වල තියෙනවා ඒ නිදහස් නිවහල් චින්තනයෙන් ඔපනන් වෙච්ච හොඳ දරුවෝ ඒ තැන්වල ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ පොත් කියවලා තියෙනවා. පුස්තකාලේදී හම්බුනොත් මොකද්ද පුතා ඔයාගේ අධ්‍යනාංශය කියලා කිව්වොත් සමහරලාවට ඉතිහාස අධ්‍යනාංශය කියලා කියන්නේ. සමහරලාවට සිංහල අධ්‍යනාංශය කියලා කියන්නේ. සමහරලාවට සංස්කෘත අධ්‍යනාංශය කියලා කියන්නේ. ඒගොල්ලෝ ඕනම රැකියාවකට සුදුසුයි. කියන්නේ විශ්වවිද්‍යාලයෙන් මේ කර්මාන්ත ශාලාවකට අවශ්‍ය කරන ශ්‍රමිකයෝ බිහි කරන්නේ නැහැ. විශ්වවිද්‍යාලයෙන් හදන්නේ ඕනම රස්සාවක් කරන්න පුළුවන් අය තමයි ඒ චින්තනය තමයි විශ්වවිද්‍යාලයෙන් අපි බිහි කරන්නේ. ඉතින් එකක් අපේ රටේ දෙමව්පියෝ සතුටෙන් ඉන්නේ නැහැ දරුවා විශ්වවිද්‍යාලයට තේරුණත්. දරුවා විශ්වවිද්‍යාලයට ගියත් ආයි එතනින් ආයි සතුටෙන් ඉන්නෙත් නැහැ. අස්සාරවත් වෙන එකක් නැද්ද කියලා. ඔව් ඇත්තටම ඒ හැකියාවත් එක්ක අනිත් දේ මම කියන්න මට මේ පත්වීම දෙනකොට ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම තමයි සම්පත් පුළුවන් නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හදලා දෙන්න බැරි නම් අඩුම ගානේ ඕක වහන්න කියලා. ඇත්ත වශයෙන්ම. මොකද දුරකථන ඇමතුමකට සමහර ලාවට දරුවන්ට තොරතුරු ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට අවුරුදු ගණන් තේරීම් ප්‍රතිඵල එළියට එන්න කල් යනවා. විශාල මැසිවිලි ප්‍රශ්න තියෙනවා. නමුත් මේ ප්‍රශ්න විශාල ප්‍රමාණයකින් විසඳගෙන දැන් ඉතාමත්ම සුහදශීලී වාතාවරණයක් ඇතුලේ දරුවන්ට කැප වෙලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉන්නවා. මම හිතන්නේ ඒ අතින් හොඳ පණිවිඩයක් සම්පත් අමරතුංග ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමත් ලබා දුන්නේ අපිට වැඩසටහන නිමා කරන වෙලාව. ලියාපදිංචිය සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක් එනවා. අවසාන වශයෙන් ඔබතුමීට යමක් සඳහන් කරන්න තියෙනවද මේ ලියාපදිංචිය පිළිබඳව? බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. ඔව් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න වලට අපි දුන්න දුරකථන අංක වලට කතා කරන්න කියන්නේ අපි උපදෙස් දෙනවා. එතකොට තව සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි සභාපතිතුමනි මේ අපි ඇප්ලිකේෂන් මේ ක්ලෝසින් ඩේට් එක ඉස්සරහට ගෙනියනවාද කියන එක අපි කිසිම ළමයෙක්ට අසාධාරණයක් කරන්නේ අපි රටේ වාතාවරණය බලලා ඒ අවස්ථාව අනුව අපි තීරණයක් ගන්නවා කියන එක කියනවා. රජයේ අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කරා. ඒ තුල පැහැදිලිව රජයේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා දරුවන්ට ඒ පොත් ලබා ගැනීමට පොලිසිය අවසරය එක්ක ඒ පොත් හල්වල් වලට යන්න පුළුවන් කියලා. ඒත් එක්කම අපේ ලියාපදිංචි පොත්සල් තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ. ඒවා ඔක්කොම අපි පුවත්පත් මගින් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. අපේ වෙබ් අඩවියේ ඒ නම් තියෙනවා. ඒ අයටත් පුළුවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට ඇවිල්ලා
පොත් ලබා ගන්න මේ වන විටත් ඒ දේ සිද්ධ වෙනවා. හොඳයි අපි තිරේ දිස්වන දුරකථන අංක ඊමේල් ලිපිනේ ඔබට ඒ තොරතුරු ලබා ගන්න වෙබ් අඩවියෙන් උවත් ලබා ගන්න පුළුවන්. අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමාට ඒත් එක්කම ජාතික විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ශාලිකා ආරියරත්න මහත්මිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ඒ වගේම ප්‍රායෝගිකත්වයත් එක්ක අපිට අදහස් දක්වපු රායිගම ව්‍යාපාර සමූහයේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහත්මයාට බෙහෙවින් ස්තුතියි අද මේ වැඩසටහනට සහභාගී වෙනුවේ ආයුබෝවන්. එමනම් ඒත් සමගම අපි අද ඉරිදා ආයුබෝවන් තුලින් සමුගන්නවා ප්‍රාර්ථනීය සැමට යහපත් දවසක්.